ඒ තමයි ඔබේ ප්‍රශ්නපත්‍රවල දැන් ඔබ ග්‍රාම නිලධාරී තර විභාගයට පෙනී සිටියත් සෞඛ්‍ය කළමනාකරණ විභාගයට පෙනී සිටියත් ඔබ කුමන හෝ මට්ටමක තන විභාගයට පෙනී සිටියා වුණත් සාමාන්‍යයෙන් ඔබගේ ප්‍රායෝගික ලේඛන යටතේ යෙදෙන එක කොටසක් පිළිබඳව අපි අද දවසේ සාකච්ඡා කරනවා. ඒ තමයි අපි එකක් කතා කරලා තියෙනවා මේ වෙනකොට රාජකාරී ලිපි කියන එක සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඊට අමතරව අපි අද දවසේදී කතා කරනවා දැන්වීම් පත්‍රිකා වෙළඳ දැන්වීම් අත්පත්‍රිකා මෙන්න මේ කියන ඒවා කොහොමද ඒක සකස් කරන්නේ කියලා එක අවස්ථාවකදී මේක දුන්න අවස්ථාවකුත් තියෙනවා ග්‍රාම නිලධාරී තන විභාගයේදී නැත්නම් කල්පනාකරන සේවා තන විභාගවලදී දුන්න අවස්ථාවකුත් තියෙනවා මේක ඔබට අත්පත්‍රිකාවක් සකස් කරන්න කියලා. මේකේ මෙහෙම එකක් වෙන්නේ. අත්පත්‍රිකාව කියන්නේ අර ලිපිය කියන්නේ අපි දැන් රාජකාරී ලිපිය. නැත්නම් පෞද්ගලික ලිපිය. පෑනේ විතරකට ලියන්න වෙන ලිපිය. ඒ එතෙන්ට දාන එකේ එක විකල්පයක් තමයි මේ අත්පත්‍රිකා එහෙම නැත්නම් දැන්වීම් පත්‍රිකා විදිහට අපි හඳුන්වන්නේ. එක විකල්පයක් එතන තියෙන. ඒක නිසා ඔබට තව එක තියෙනවා ආයතන පත්‍ර අත්පත්‍රිකා දැන්වීම් පත්‍රිකා අපි උවිත අදාළව කරුණු ටිකක් අද දවසේ සාකච්ඡා කරගෙන යනවා. දැන් සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍ර බලනකොට දකින්න එක අඩුපාඩුවක් කියන්නම්. ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ දැන්වීම් පත්‍රිකාවක් ලියන්න කියලා ඔබට ඉඩ ප්‍රමාණයක් අපි ප්‍රශ්න පත්‍රයේ තුලම ලියනවා නම් ඔබ පෙනී සිටින විභාගවල බහුතරය ඔබට ප්‍රශ්න පත්‍රයේ තුලමයි ලියන්න දෙන්නේ. ඒකෙදි ඔබට දැන්වීම් පත්‍රිකාවක් පිළියෙල කරන්න කියලා දෙන ඉඩ ප්‍රමාණයෙන් ඔබ පාවිච්චි කරන්නේ අඩක් පමණයි. එහෙම නැත්නම් ඔබ පිළිතුරු සැපයීම සඳහා පාවිච්චි කරන කොළයෙන් කොටසක් විතරයි ඔබ භාවිත කරන්නේ. ඒක වැරදක් එතකොට. ඒක එහෙම වෙන්න බෑ. ඔබ දැන්වීම් පත්‍රිකාවක් අත්පත්‍රිකාවක් එහෙම නැත්නම් වෙළඳ දැන්වීමක් ඒ සකසන දේ කුමක් වුවත් ඔබ සම්පූර්ණ පිටුවම ඒ සඳහා පාවිච්චි කළ යුතුමයි. එහෙම දුන්න කීවක පළවෙනියටම කිව්වෙ මොකක්ද? ඔන්න සම්පූර්ණ පිටුවම ඔබට දීලා තියෙන සම්පූර්ණ ඉඩ ප්‍රමාණයම ඔබ වෙළඳ දැන්වීම අත්පත්‍රිකාව දැන්වීම් පත්‍රිකාව හදන්න පාවිච්චි කරන්න ඕන. ඒක අනිවාර්යයි. එහෙම නැත්නම් ඒකෙන් පොඩි තීරුවක් අරගෙන එහෙම නැත්නම් ඒක මැද්ද අරගෙන එහෙම කරන්නේ නැහැ. හරිනේ? ඒක දැනීම් පත්‍රිකාවක් හදනකොට ඒක මතක තියාගන්න. ඒක මම මෙන්න මේ කාරණාව මතක් කරනවා. සමහර අවස්ථාවල ඔබ දන්නවා මේ අතට අපි පෝට්‍රේට් කියන විදිහට මේකනේ අපිට කොලේ හම්බ වෙන්නේ මේ පැත්තට. සමහර අය මේ ඉඩේ මෙන්න මේ අතට හරවගෙන මෙහෙම හදනවා. මේ පැත්තට හරවගෙන හදනවා. ඒකත් ඔබ කරන්න එපා. ඒක කරන්නත් එපා. ඔබට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ මේ පැත්තට තියෙන්නේ පෝට්‍රේට් විදිහට එන්නේ. ඔයාලා මේ පැත්තට හරවන්න එපා කියලා කියන්නේ. එහෙම හරවලා මේ අතරේ ලියන්න එපා. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ඒක නුසුදුසුයි. ඔබට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ඒක නොගැලපෙන කාරණාවක් වෙනවා. මම දැන් එකයි කිව්වේ සම්පූර්ණ පිටුවම. ඒ පිටුවම ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. මේවාදී ඔබට සීමාවක් පැන වෙනවා වචන 100ක් 150ක් විතර ඇතුළත් කරන්න ඕන 150කට වැඩි කරන්න එපා කියලා. 100ක් 150ක් ඇතුළත් කරන්න 100ත් 150ත් අතර ගාණක් කියලා තමයි ගොඩක් ප්‍රශ්න පත්‍රවල දීලා තියෙන්නේ. හරිද? ගොඩක් ප්‍රශ්න පත්‍රවල දීලා තිබුණේ 100ත් 150ත් අතර ගාණකින් 150 ඉක්මවන්න ඔබට අයිතිය නැහැ. දැන්වීම් පත්‍රිකාවක ඔය ප්‍රමාණය හොඳටම වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපි සලකනකොට නමුත් ඔබේ විභාගවල ඔබට කියනවා වචන 100කට වැඩි ප්‍රමාණයකින් මේ දැන්වීම් පත්‍රිකාවක් පිළියෙල කරන්න කියලා. දැන් අතීත කාලේ කියලා මම කියන අමාරුයි. සමහර කාලවල දැන්වීම් පත්‍රිකා ප්‍රචාරය කළේ කොහේ හරි අපිට මොන හරි දැන්වීමක් ප්‍රචාරය කරගන්න ඕන නම් උඩින්ම ගහන දැන්වීමයි කියලා ගහලා තමයි ඒ අදාළ තැනට අලවන්නේ. එහෙම නැත්නම් එතන සවි කරලා තියන්නේ. දැන්වීමයි කියලා ගහනවා. දැන් ඔය ක්‍රමේ හරියන්නේ නැහැ. මේ අලුත් දැන්වීම් රටාවට ඒක හරියන්නේ නැහැ. ඒකට හරියන්නේ නැහැ. මේ අලුත් දැන්වීම් රටාවට ඒක නොගැලපෙන කාරණාවක්. දැන් ඔබ ලියනකොට කොයිම වෙලාවකවත් දැන්වීමයි දැනුවත් කිරීමයි ඔහොම ලියන්නේ නැහැ. පැහැදිලිද? ඒකට අපි ඔබට කියනවා ආකර්ශනීය මාතෘකාවක් භාවිත කරන්න කියලා. මේකෙදි ටියුට් එකක් ඉදිරියේ නිකුත් කරන්න මේ එකකම් තමයි මේ හදිසියෙ දීච්ච නිසා මේක කියන්නේ. ඕනෑම දැන්වීම් පත්‍රිකාවක ඕනෑම අත්පත්‍රිකාවක එන්නේ ලියන්න අවශ්‍ය නැහැ දැනට. ඕනෑම දැන්වීම් පත්‍රිකාවක එහෙම නැත්නම් ඕනෑම අත්පත්‍රිකාවකට සිත් ගන්නාසුළු මාතෘකාවක් යොදන්න ඕනේ. ආකර්ශනීය මාතෘකාවක්. දැක්කහම කියවන්න හිතෙන එක. මොකද්ද මේක කියලා බලන්න හිතෙන මාතෘකාවක්. පැහැදිලිද?
ඒක අපි පැහැදිලිව පේන අකුරකින් ලොකුවට ලියන්න ඕනේ. පැහැදිලිව පේන අකුරකින් ලොකුවට ලියන්න ඕනේ. ඊගාවට මේ දැනුම් දිය යුතු අත්‍යවශ්‍ය කරුණ මොකක්ද කියන එක දැන් අපි හිතමු උදාහරණයක් විදිහට පාවහන් සේල් එක. පාවහන් විකුණුම් පොලක්. පාවහන් විකුණුම් පොලක් ගැන තියෙනකොට ඊට සරිලන පාඩයක් ඔබට භාවිත කරන්න වෙනවා. ඊට සරිලන පාඩයක් හඳුනා දීම විදිහට ඔබට භාවිත කරන්න වෙනවා. ඒක ඉතාම හොඳයි. එහෙම පාවිච්චි කරන එක මම ඒකයි කියන්නේ කොයිම වෙලාවකවත් දැන්මින්මයි කියලා ලියන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ, සුදුසු නැහැ. ඔබට ලකුණු අඩු වෙන කාරණාවක්, ඔබ නිර්මාණාත්මක නැහැ, නිර්මාණශීලී භාවයෙන් ඔබ ඉවත් වෙලා කියලා ඒක එක කාරණාවක් විදිහට ගණනය කරනවා. ඒතර අත්‍යවශ්‍යම දේ තමයි අපිට ඔය දීලා තියෙන දැනීම් පත්‍රිකාව අදාළව ඒ දීලා තියෙන විස්තරය අපි කියවලා බලන්න ඕනේ. මොකද්ද මේකෙන් අපෙන් අපේක්ෂා කරන දේ කියලා. මොකද්ද අපෙන් අපේක්ෂා කරන්නේ මේක කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒ කියන්නේ මේක පරිශීලනය කරන පාඨකයාට අවධාරණය වෙන්න ඕනේ මේ දැනීම් පත්‍රිකාවේ මොකද්ද අන්තර්ගත කරලා තියෙන්නේ කියලා. පැහැදිලිද? ඊගාවට දැන් අපි උදාහරණයක් විදිහට තරගයක් ගන්නවා. මොකක් හරි වුණ අපි ගන්නවා ක්‍රීඩා තරගයක්. එතකොට ඒකෙදි තරග කොන්දේසි ටික දැන් අපි හිතමු ඔන්න හරි අපි මෙහෙම හිතමු නවකතා කෙටි කතා පද්‍ය ගායන තරගයක් පවත්වන්න සූදානම් වෙලා තියෙනවා. අන්නේ තරගයේ කොන්දේසි මොනවද? වයස් සීමාවල් මෙන්න අංශ ටික විවෘත ඊගවට වයස් කාණ්ඩ වලට බෙදපු අංශ ටික ඒ වගේ ස්ථාන තියෙනවා. ඊගවට පැවැත්වෙන දිනය පැවැත්වෙන වේලාව ඒවා විශේෂයෙන් දක්වලා තියෙනවා. ඒක අපි බලමු දැනීම් පත්‍රිකා සකස් කරනකොට මේවට දෙන ස්ථානේ කොහොමද දැනත් අපි ලබා දෙන්නේ කියලා. ඊගවට මේකෙදි දෙන ත්‍යාග දැන් අපි හිතමු පාවහන් අලවි පොළ. පාවහන් අලවි ප්‍රදර්ශනයක්. පාවහන් අලවි ප්‍රදර්ශනයක ඔබට දාන්න පුළුවන් මොකද? ඔයාලට කියන්න පුළුවන් වුණා පාවහන් අලවි ප්‍රදර්ශනයක් තුළ දැන් අපි කියනවා මේ රුපියල් 2000කට වැඩි මිලදීම් සඳහා පාවහන් දෙකක් නොමිලේ. හරිද? පාවහන් දෙකක් නොමිලේ. රුපියල් 2000කට වැඩි මිලදී ගැනීම සඳහා මම උදාහරණයක් කිව්වා. රුපියල් 2000කට වැඩි මිලදී ගැනීම සඳහා කුඩයක් නොමිලේ. එහෙනම් ඒතර ඇතුල් වීම නොමිලේ. දැන් අපි විශේෂ අවස්ථාවක් දාන ඇතුල් වීම නොමිලේ කියලා දාන්නේ. ඒවා අපි ඉගෙන ගන්න. ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ. හරිද? නේ ඒ ඔක්කොම දාන්නේ ආකර්ෂණීය භාවය රැක ගන්න. ආකර්ෂණීය ඔබ ඒ අදාළ කාර්ය වෙත යොමු කරගන්න. එනවා ඒක ප්‍රචාරණ මාධ්‍යයක් එක. හරි? ඊගාවට මේ දැන්වීම සිදු කරන්නේ කවුද කියන එක අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තියෙන්න ඕනේ. දැන්වීම පත්‍රිකාව තුළ මේක සාමාන්‍යයෙන් අපි හදන දැන්වීම පත්‍රිකාව තුළ අන්තර්ගත වෙනවා ටිකක් අඩුයි. මේක ආකෘතියෙන් අපි පොඩ්ඩක් බැහැරව තමයි අපි සාමාන්‍ය ජීවිතයේදී අපි හදන දැන්වීම පත්‍රිකා හැදෙන්නේ. නමුත් ඔබ හදන දැන්වීම පත්‍රිකා අනිවාර්යයෙන්ම ඔබ මොනවා කළ යුතුද? මේ ආකෘතිය තුළම ලියන්නම ඕනේ. මේ ආකෘතිය තුළ ලියන්නම ඕනේ. ඊගාවට පැවැත්වෙන දිනය ඒවා අපි කතා කරලා නේද? ඊගොල්ලෝ දැන්වීම සිරස්තලය. දැන් මම කිව්වේ නේද ආකර්ෂණීය වෙන්න ඕනේ. දැන් අපි පාවහන් නම් ඒක පාවහන් මේ ප්‍රදර්ශනයයි කියලා කියන්නේ නැහැ. පාවහන් ප්‍රදර්ශනයයි කියලා කියන්නේ නැහැ. දැන් ඩෙන්ගු මර්ධනය කියන්නකො. අපිට ඩෙන්ගු මර්ධන ශ්‍රමදානයක් පවත්වන්න අවශ්‍යයි. ඒ පිළිබඳව දැනුවත් කරන්න තැනක ඔබට ග්‍රාම නිලධාරියෙක් ලෙසපත් වුණාම ඔබට සිදු වෙනවා දැනීමකින් අලවන්න. ඩෙන්ගු මර්ධනය පිළිබඳව ඔබට පත්‍රිකාවක් හදලා ගෙනින් අලවන්න සිදු වෙනවා. ඔය අය එන්න මේකට අපිට සම්බන්ධ වෙන්න අපි ශ්‍රමදානයක් පවත්වනවා එකට එන්න කියලා ඔබට ආරම්භ කරන්න සිදු වෙනවා. ඒකට ඔබ ආකර්ෂණීයව මේක හදාගන්න දැනගන්න. ඒකට මාතෘකාව යොදන විදිහ. ඊකට දැනීම් සිරස්තලයේ දිනේ ස්ථානයේ ආදී ඒවා තියෙනවා නම් ඒවා අත්‍යවශ්‍ය කාරණා විදිහට සලකලා යොදවන්න ඕන. මුලින්ම මේ වැදගත් කරුණු සියල්ලම දාපුවාම මෙන්න මේ කරුණු ටික ආවරණය වෙනවා කියලා කියනවා. ඒ තමයි attention එක. ඒ කියන්නේ අවධානය. ඕනම කෙනෙක්ගේ අවධානය මේකට යොමු වෙන්න ඕනේ. මම ඒකයි කියන්නේ අර ආකර්ෂණීය මාතෘකාවක් යොදන්න. හරි දැක්කම බලන්න හිතෙන. දැක්කම කියවන්න හිතෙන මාතෘකාවක් යොදන්න. ඊගාට තමයි ප්‍රයෝජන. මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රයෝජන? කියන එක ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔබ අනිවාර්යයෙන්. දැන් අපි සබන් කැටයක් කියන්නේ. සබන් කැටයක් අලෙවි කරන්න ඔබට සිදු වෙනවා දැනීම් පත්‍රාවක් හදන්න. ඒතර සබන් කැටය අලෙවි කරනකොට ඔබට ඒ ඔබ යොදා ගන්න දැනීම් පත්‍රිකාව ඒ සබන් කැටේ තියෙන දේවල් මොනවද කියලා ඔබ දාන්න වෙනවා. ඔයාලට කවදාවත් දෙන්නේ නැහැ. අර දෙන විස්තරය තුල මෙන්න මේවා මේකේ අඩංගුයි කියලා. ඔබ දන්නේ නේද?
සතු තෙල් අඩංගු නැත, කොමාරිකා, සැරැන්දර, ඔලිව් ඔයිල්, ආගන් අනමන ඔය කියලා මහා ගොඩක් තියෙන જાති E විටමින්, D විටමින්, C විටමින් ඔක්කොම තියෙන විටමින් ටික කියලා ඔකේ ලියලා දානවා. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න. ඒක තමයි ප්‍රයෝජනේ, ලාභය කියලා කියන්නේ. ඉන්ටරෙස්ට් කියන්නේ ඒක. මොකද AIDA idea කියලා එහෙම අකුරු ටිකක් මත තමයි මේක ගොඩ නැගෙන්නේ. මම ටියුට් එකක් දෙනකොට ඒක විස්තර කරලා තව ටිකක් දෙන්නම්. ඊගොල්ලෝ යෝග්‍ය බව. මේක දැනීම ගැළපෙනවද මේ කාරණාවට කියන එක. අපි හදාලා තියෙන ආකෘතිය මේකට හොඳයිද නරකයිද? මේකට ගැළපෙනවද කියන එකත් අපි බලන්න ඕනේ මේ දැනීම් පත්‍රිකාවක් සකස් කරනකොට. අනික එක තමයි ක්‍රියාකාරීත්වය. අපි ක්‍රියා කරන විදිහ ඇක්ෂන් කියන්නේ ඒක. අපි කොහොමද මේ වෙනුවෙන් ක්‍රියා කරලා තියෙන්නේ? අපි කොහොමද කටයුතු කරන්නේ මේ වෙනුවෙන් කියන්නේ? ඒ කියන්නේ මම ඒක තමයි අර කිව්වේ. අපේ ගාවට දැන් මෙහෙම අපි කියනවා. පාවහන් රුපියල් 2000කට වැඩි මිලදී ගැනීමක් සඳහාම මේස් ජෝඩුවක් මොනවද? සමහරවිට අපිට මේස් ජෝඩුව වැඩක් නැහැ. එහෙනම් අර නිකන් දෙන හින්දා අපි ඒක බලන්න යනවා. ඒකමද කියන්නේ. ඒක වෙළඳ ප්‍රචාරණ මාධ්‍යයක්. ඒක වෙළඳ ප්‍රචාරය කරගන්න ක්‍රමයක්. නොමිලි. කියලා දාපු ගමන් නොමිලේ මා කියලා බලනවා කියලා. නේද? එතකොට සමහර විට නොමිලේ ගියේ එක බලන්න ඔබට ඇතුල් වීම නොමිලේ ගියා. එතකොට යම් මුදලක් ඔබට වියදම් කරන්න හිතෙන්න පුළුවන්. මේක බොහොම ප්‍රයෝජනවත් දෙයක් අපිට ගන්න පුළුවන් දෙයක් කියලා. ඒක තමයි ආකර්ෂණීයත්වයේ ඒ එන පිරිස රඳවා ගන්න එක. ඒක අර ඇතුළට ගෙනාවට පස්සේ ඒක තියෙන්න ඕන ඒ විදිහට මොකද්ද මේ සැලැස්ම කියන එක සම්බන්ධයෙන් ඒක තමයි අර මම කිව්වේ අර මොනවා හරි ගත්තාම මෙන්න මේක නොමිලේ. කියලා අපි කියන්නේ ඒ වගේ ගොඩනැගීමක් අපි ක්‍රියාකාරීත්වයක් අපි ගාව තියෙන බව අපි පෙන්වන්න ඕන ඒක තුල. එතකොට ඒක වඩාත් මේ ප්‍රචාරණ මාධ්‍ය වඩා ප්‍රබල ලෙස අපිට දනවන්න පුළුවන් වෙන්නේ. ඒකයි සාර්ථක භාවය කියලා කියන්නේ. යම් කිසි දෙයක දැනීමක් ලියනකොට අපි සැලකිලිමත් වීම කරුණු ටික තමයි මම ඔබට ඔය මතක් කරලා දුන්නේ. මම ඔයාලට පෙන්නනවා පරණ කාලේ දැනීම් ටිකක්. පරණ කාලේ දැනීම් ටිකක් මම ඔයාලට පෙන්නනවා. ඒක දැක්ලෝ කියන්නේ මම පරණ කාලේ දැනීම් ටිකක් ඔබට පෙන්නනවා. දැන් මෙන්න බලන්න මේ ගොඩක් උකන් දැන් මේක ඉලෙක්ට්‍රෝලක්ස් භූමි තෙල් සීතකරණය. දැන් වඩා ලාභයි. මේ මෙතන විස්තරයක් තියෙනවා මේක අපිට හොයාගන්න අමාරුයි. නේද? මෙන්න බලන්න මේකේ මේ අංක ටික අර මේ අපි කතා කරන අංක ටික තියෙනවා. රුපියල් 1170කට සීතකරණයක් කරන කාලේ ඔබ හිතලා බලන්න කොච්චර කතානයිද දැනීම කියන්නේ. නේද? ඒ වුණාට මේක ඔය ඇතුළත වෙන්න ඕනේ අංග ටික ඔබට පැහැදිලිව පේනවා. මේ බලන්න ඉලෙක්ට්‍රෝලක්ස් භූමි තෙල් සීතකරණය දැන් වඩා ලාභයි. මෙතන මොඩල් නම්බර් එක දාලා තියෙන 24 මාදිලී කියලා. මිල පැහැදිලිව ඔබට පේනවා ඇති. මෙන්න මෙතන මේ විශේෂ කරුණු ටිකක් දක්වලා තියෙනවා මොනවද කියලා මට ඒක පැහැදිලිව පේන්නේ නැහැ. මේ පික්චර් ක්වොලිටි අඩු එකක්. හරිද? මේක පින්තූරේ පැහැදිලි නැති පින්තූරයක් මේක. මෙන්න මේ මෙතන ඔබට පේන මේ සංකේත ටිකක් එහෙම පාවිච්චි කරලා තියෙනවා. ඊට මේ මෙතන පේනවද? මේ මොකක්ද? මේකේ නිෂ්පාදනය හා බෙදා හැරීම කවුද කියලා තමයි මේ දක්වලා තියෙන්නේ. පැහැදිලි නෑ මට මේක. හරිද? ඉලෙක්ට්‍රෝලක්ස් කියලා මෙන්න මෙතන ඒගොල්ලන් වෙළඳ නාමය පාවිච්චි කරලා තියෙනවා. මෙතන පේනවද මේ මොකද කරලා තියෙන්නේ? රූපයක් ඇඳලා තියෙනවා. මේ ඒ කාලේ ඡායාරූප දාන ක්‍රමවේදයක් තියෙන නැතුව ඇති. මේකේ ඔබට පේනවද මේකේ අකුරු වල ප්‍රමාණයන් කීපයක් පාවිච්චි කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝලක්ස් කියන එක ලොකුවට දීලා. භූමි තෙල් සීතකරණය දැන් වඩා ලාභය කියන එක සාමාන්‍ය මට්ටමකට දාලා. දැන් මේකේ මම එක නැති ලක්ෂණයක් කියන්නම්. මේක තුල ඔබට කැමැති හැඩයක අකුරු භාවිත කරන්න පුළුවන් අපැහැදිලි නොවන. හරිද? වර්ණ 4කට පමණ සීමා සහිතව වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. වර්ණ 4ක් විතර රතු පාට පාවිච්චි කරන්නේ නැතුව ඒ හා සමාන ආකර්ෂණීය වර්ණ ඔබට භාවිත කරන්න පුළුවන් දැනීම් පත්‍රිකා තුල. පැහැදිලිද? දැනීම් පත්‍රිකා තුල ඔබට ආකර්ෂණීය වර්ණ භාවිත කිරීම අනිවාර්යයි. පුළුවන් නෙමෙයි අනිවාර්යයි. ඒක වර්ණ 4කට විතර සීමා වෙන්න කොයිම වෙලේකවත් අපි අර පෙල්ට් පෑන් කියන ඒවා ඒ කියන්නේ මොනවද? පැටික්ඩම් කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ. ඒව පාවිච්චි කරන්න අපිට අයිතිය නැහැ. විභාග ප්‍රශ්න පත්‍රයේ කොයිම තැනකවත් පෙල්ට් පෙන් එකක් එහෙම නැත්නම් හයිලයිට් පෑනක් පාවිච්චි කරන්න අපිට අයිතිය නැහැ. ඒක අවසර නැහැ. ඒක ඔබේ වරදක් ලෙසයි දකින්නේ. කොයිම වෙලාවකවත් අපි මොනවද භාවිත කරන්නේ නැත්තේ. අර ඒ මොනවද මම කිව්වේ පෙල්ට් පෑන් පාවිච්චි කරන්න එහෙම නැත්නම් ප්ලැටිනම් කියලා අපි කියන්නේ ඒක පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඔබට මේකේ ආකෘතිය බැලුවහම පේනවා ඇති
නේද? මේ ආකෘතිය තුළ මේක රූපේ ලොකුයි මෙතන. නේද? නමුත් මෙන්න ආකෘතිමය වශයෙන් මේ තියෙන්නේ දැන්වීමක ආකෘතිය. මේ පරණ කාලේ වනේ මේ එතකොට ඔක්කොම දාලා තියෙනවා. ඉලෙක්ට්‍රෝලක්ස් භූමි තෙල් සීතකරණ. මේ ඉංග්‍රීසි වකුරු පාවිච්චි කරලා තියෙනවා. ඉංග්‍රීසි වකුරු පාවිච්චි කරලා තියෙනවා. අපිට සාමාන්‍යයෙන් සමහර ස්ථානවල පමණක් අපි ඉංග්‍රීසි වකුරු භාවිත කරමු කියනවා. ඉංග්‍රීසි වකුරු පාවිච්චි කරන්නේ නැති තරමට හොඳයි කියලා. නමුත් අපි ඊමේල් ලිපිනයන් වගේ ඒවා අපි දෙනවා නම් අර සේල් කියන වචනේ අපි භාවිත කරනවා නම් මේ වගේ තැන්වල ඔබට පුළුවන් ඒකම වෙළඳ නාමයන් පාවිච්චි කරනකොට ඔබට පුළුවන් එහෙම කරන්න ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්න පුළුවන් වෙළඳ නාමයන් භාවිත කිරීමේ. ඒක ගැටලුවක් නෙමෙයි. මම එකක් වෙන්නේ මේ තව එකකට යනවා. ගෑනු හිත එකම සෙත ගෑනු හිතයි. මිල රුපියලයි තැපෑලට 735යි රත්න පොත් ප්‍රකාශකව බණ්ඩාරවත්ත ගම්පහ. මේ තේරෙනවද? මේ පොත කලවි කරන්නේ ඒගොල්ලෝ හදපු දැන්වීමක්. නේද? ඒගොල්ලෝ හදපු දැන්වීමක් මේ පොත කලවි කිරීම සඳහා. ඔබේ 50 සමාන එකම පෙම්වතිය ඔබට අවංකව ආදරය කරනවායි කියා ඔබ ස්ථීර වශයෙන්ම විශ්වාස කරයි. ඒත් ඇගේ යටිහිත බලන්න පුළුවන් කණ්ණාඩියක් ඔබට තිබෙනවා නම් ඔබට තිබේ නම් ඇයට තවත් පෙම්වතුන් කී දෙනෙක් සිටීදයි දැනගත හැකියි. දැන් මොකද කියන්නේ බලන්න මේක යෝගාම්මය අපෝ ඇත්තනේ නම් ගත්තා නම් හරි රුපියලයි වියදම දැන් එකක් නෙමෙයි බොහොම කාලයකට කලින් එකක් මේ දිනේ දවල්වලඳ තැපෑලට 735යි 135යි ඔන්ලයින් ඩෙලිවරි තිබිලා තියෙනවා ඒ කාලේ. බලන්න කෑෂ් ඔන් ඩෙලිවරි තිබිලා තියෙනවා. COD තිබිලා තියෙනවා. අපි කිව්වට මේ අපි තමයි ඒව කරන්නේ අර මේ කියලා නෑ මේ තිබිලා. එහෙනම් කියන්නේ මම මේක යවනවා. ඊගාව එක ඔන්න මේක දාන්න මෙතන පොඩියයි නෑ බව. මේවත් මේ පේන ඇති ඔබට ආකෘතිකමේ වශයෙන් කියන ලක්ෂණ ටික. පේනව නේද මේ කොහමද මේ ටයිටල් එක කොහමද දාන්නේ? හෙඩින් එක කොහමද? කියවන්න දෙනවා නේද දැක්කම? ඔය මේ දින ඊගාට මේ අදාළ ඒ කරුණු ටික දාලා තියෙනවා. ඒක තැපෑලට 750යි. මේක බෙදා හරින්න ගැන මාතල් ගුණවර්ධන පැන්සලේ 71 බොරැල්ල පාර කොළඹ. එහෙම කියලා මේවා මේ පැරණි දැන්වීම. මේ තව එකක් මේක රෙක්සෝනා කියලා සබන් වර්ගෙ මම හිතනවා ඔබ මේ රෙක්සෝනා පාවිච්චි කරපු කාලේ ඔයාලා හිටියා අපි කියන්නේ අපි කියන ඔයාලා ඉන්නවා. මේ ඕම් බලන්න මේ රෙක්සෝනා. අදිරන් මේ සබන් જાති නේද? රෙක්සෝනා දැන් නෑ සබන් නෑ මම හිතන්නේ ඩියුටන්ට් එකක් විතරයි දැන් තියෙන්නේ. තේරෙනවද මේ මෙන්න බලන්න මේ ලක්ෂණ මම මේක පෙන්වන්නේ ඔබට මේ දැන්වීම වල ලක්ෂණ අනාවරණය කරලා දෙන්න අවශ්‍ය නිසා මේකේ රූපය ඇඳලා තියෙනවා පේනවද? අපිට මේ වගේ දල සටහන් අඳින්න වෙනවා. ඔබට චිත්‍ර පුළුවන් වෙන්න අවශ්‍ය නැහැ. අයියෝ අපිට චිත්‍ර දෙය අපි කොහොමද මේ කරන්නේ? එහෙම බලන්නේ. ඔබට සංකේතාත්මකව අඳින්න පුළුවන්ද කියලා බලන්න. පැහැදිලිද? ඒක තමයි නිර්මාණාත්මක භාවය කියන්නේ. මේක කොටුවක් ඇඳ ගන්න බැරි කම නැහැ නේ. ඔයාලට දබන් කැටයක් වගේ වෙන්නේ. බෝතලයක් බීම බෝතලයක් වගේ වෙන්නේ. බීම බෝතලයක් මේ බෝතලයක් ඇඳ ගන්න බැරි කමක් නැහැ. පුළුවන්. නේද? මේවා මේකේ දැන් අර නෑ කවුද බෙදා හරින්නේ කියලා නෑ නේද? ඒක නෑ මේ කාන්තා රූප ටිකක් අරගෙන ටිකක් මේක ගොඩාක් කර්ම දැන්වීමක් නෙමෙයි. ඒක අවුරුදු 30 40ක් කර්ම එකක් වෙන්නට ඇති. ඊගොල්ලෝ මේ ගෝයා නෑමේ දිහා ඉන්පසුව පාවිච්චි කරන සුවඳ විලවුන්. වෙනද ඔබට මේ කාන්තා රූපයක් ඇඳලා තියෙන මේ ඒගොල්ලන්ගේ සලකුණු ගෝයා ලකුණු සුවඳ විලවුන් පාවිච්චි කරන ආකාරයනේ. ගෝයා මේ කියන ඔය සංකේතයක් ඇඳලා දාලා අපිට මෙච්චර ලොකු සංකේත වලට යන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි මොකද අපේ වැඩිපුර බලන්නේ මේක සැබෑ දැනීමනේ. අපේ වැඩිපුර බලන්නේ මේ විස්තරය තුළ අපි කොච්චර නිර්මාණාත්මකද අපි ඒක කොච්චර හොඳින් හසුරවන්න දන්නවද කියන එක තමයි අපේ බලන්නේ. අපේ හිස්තම් කරවන්න මේ වගේ සටහන් අපිට අඳින්න වෙනවා. අඳින්න ඕන. දැන් මේකේ තියෙනවා මේ විස්තර මේකේ මැද දාලා තියෙනවා අපිට සමහර වෙලාවල් වලට අපි අර වචන සංඛ්‍යාවකට අපිව සීමා කරන හින්දා අපිට වචන පෙළක් ලියන්න වෙනවා. ඒ ගැන පොඩි වාක්‍ය කීපයක් අපිට ලියන්න වෙනවා. මේක ටිකක් මෑත කාලින එක අපිට වැටෙනවා ඇති මේ සිග්නල් පාර දෙකකින් ගහපු දැන්වීමක්. සිග්නල් දන්තාලේපේ දැන් මම මේ කියන ලක්ෂණ ඔබට අනාවරණය වෙනවද කියලා බලන්න මේක තියෙන්නේ. සිග්නල් දන්තාලේපේ ඔබේ මුඛයේ පවිත්‍රව තබන විස බීජ නාශක රතු ඉරි සහිතයි. ඒ විස බීජ නාශක රතු ඉරි සහිතයි කියලා රවට්ටල විකුණනවා. තේරෙනවද? නේද? ඔය සිග්නල් දන්තාලේපේක අඩංගු ඔය මේ තියෙනවා නේ ඇඳලා මේවත් මේ ෆොටෝ දාන්න පුළුවන් කාලවල දාපුවානේ. මෙන්න මේ විස බීජ මම මේ පේන්නේ නැතන විස බීජ නාශක රතු ඉරි ඇති දන්තාලේපයේ සිග්නල් පමණයි. ඔන්න බලන්නකො ආකර්ෂණීයත්වය අරගෙන තියෙනවා.
විස බීජනාශක රතු විරියදි දන්තාලේපේ සිග්නල් පමණයි. එහෙමද කියලා වෙලා. මොකද ඒ කාලේ අනිත් ඒවා තිබුණේ නැහැ. නේද? ඒ කාලේ අනිත් ඒවා තිබුණේ නැහැ නේද? ඔය මතකද මෙහෙම ඉරි ආපු එකක් තිබුණා. ඒ වාර බෙලෙක් ටියුබ් වල තමයි ආවේ. නේද? ඉස්සර තිබුණේ බෙලෙක් ටියුබ් එකක්. ඒකේ තමයි ආවේ. ඒක නිසා. නේද? දැන් දන්තාලේපේ එතන මේ රතු පාට වර්ණයක් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. ඊගොල්ලෝ මේ අකුරු වල මේකේ පේන ඕන අකුරු වල විවිධ හැඩ අපිට පේනයි මම කියන්නේ. ඒවලට සිග්නල් කියන අකුරු ටික කොටුවෙන් ලිව්වා. දන්තාලේපේ කියන කොටු ලිව්වා මේ ටික හතරක් මේ රවුමට ලිව්වා. හරිද? මේ ටික රවුම් අකුරු ලිව්වා. දැන් මෙතන අකුරු ප්‍රමාණ තුනක් ඔබට පේනවා. 1 2 3. ඊගොල්ලට මේ ටික බලන්න. මෙන්න මෙතන මේ කියන කාරණාව ඒකත් සාමාන්‍ය මට්ටමක අකුරක් නේ. මෙන්න මේක ගැන විස්තරයක් තියෙනවා. මෙන්න මේ වගේ මේ විස්තරයක් නේ. දැන් ඔබ අදම ළඟම ඇති වෙළඳ සැලෙන් මිලදී ගන්න කියලා අපි දාන්නේ නේද? මේම සුපිරි වෙළඳ සැල ඇතුළු ළඟම ඇති වෙළඳ සැලෙන් ඔබත් අදම ලබන්න. මේ ඒ වගේ එකක් තමයි මේක. මේ යොමු කරගන්න නෙවෙයි සිග්නල්ම පාවිච්චි කරන්න යොමු කරගන්න. මේවා කොච්චර සාර්ථක වුණාද කියනවා නම් මේ දැන් ඒ කාලේ දත් බෙහෙත් වලට කිව්වේ සිග්නල් කියලා. තේරෙනවද? සිග්නල් පොඩ්ඩක් දෙන්න. නේද? අපේ දැනීම් කලාවේ තීච්ඡ විශේෂත්වය කියන්නේ සෙරප්පු දෙක බාටා කියන නාමයට ගේන්න පුළුවන් වුණා. සෙරප්පු දෙක බාටා එක කියලා කිව්වා. බාටා. තේරුණාද? සබන් කැටේ රෙජියෝදන සබන් කැටේ සන්ලයිට් කැටේ කියලා කිව්වා. සන්ලයිට් කැටේ. තේරුණාද? නමින් ඉන්නේ. ඒ විදිහට හැදුවා. මොකද මේ මාකට් එක තමයි හැදුවේ. වෙනදපොළ හැදුවා පුදුම විදිහට ප්‍රචාරණය. නේද? සිග්නල් එක දෙන්න. ඒ කාලේ ආයතනයේ SR කියලා එකක්. SR එකක් දෙන්න කියලා කවුරුත් කිව්වේ නෑ. ඒගොල්ලන්ට වැඩි මෙයාලගේ ප්‍රචාරණ මාධ්‍ය ප්‍රබලයි. ඔයාලා දන්නවද? SR කියලා එකක් එකක් දැන් නෑ. සිග්නල් නේද? සිග්නල් කියලා ඉතින් තාමත් අපි හොයන්නේ අර පාරම්පරිකව ආපු ඒ પરම්පරාව ගන්නක පුරුව තමයි සිග්නල්. දැන් සිග්නල් එකක් දාන ඔබ දකින්න නැද්ද? ඒ වුණාට අර මතකයේ තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? මේ තව එකක් තියෙනවා යුෂ්මතුන්ගේ ගෙවල් දොරවල් ආරක්ෂා කරගන්න. ලංකාව සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න. තරුණ පිරිස දැන් ඉදිරියට ආයුතුය. ලංකා මාතා යුෂ්මතුන්ට අඩගසන්නේ. අපේ හමුදාවට දැන් බැලේ. එහෙනම් මේ මොකක්ද? යුෂ්මතුන්ගේ ගෙවල් දොරවල් ආරක්ෂා කරගන්න. මේ මොකක්ද? මේක මේ ආරක්ෂක නිලධාරීන් බදවා ගන්න දැනීම. සෙක්‍රටරි ඔෆිසර්ලා කියන්නේ ඒගොල්ලන් බදවා ගන්න දැනීම. මේ අකුරේ වැරදිනේ. අලුත් මෙහෙම කියලා මුද්දේල වෙන දාන්නේ ඉතින්. අයලන්නේ මුද්දේ දින්න උ වැරදි. යුෂ්මතුන්ට අඩගසන්නේ. භාෂාව වෙනස් නේ. ලංකා මාතා යුෂ්මතුන්ට අඩගසන්නේ. ඔය ආකර්ෂණය රතුයි කලින් පාවිච්චි කරලා තියෙනවා අකුරු වල විවිධ හැඩ විවිධ ප්‍රමාණයන් අරන් තියෙනවා. දැන් මේවා අර බාගෙට පිටු හදපුවද නෑ මේවා සම්පූර්ණ පිටු හදපු ඒවා. තේරෙනවද? මේක තමයි දැනීම කාකෘතියේ ජම්බෝ අච්චු අඩි පාවන. බාටා මම කියවනේ නේද? බාටා කියලා තමයි ඉන්නේ අපි කියන්නේ. කකුල් දෙකට දාන අර ස්ලිපර් එක එහෙම නැත්නම් රබර් සෙරෙප්පුව අපි ඉන්නේ බාටා එකක් දෙන්නේ. ඒ තරමටම ප්‍රචාරණය වුණු විනෝදක දෙනා මේවා මේ ගොඩාක් පරණ ඒවා නෙමෙයි. මොකද මේකේ වර්ණ කීප පාවිච්චි කරනවා නෙමෙයි. මේ ගොඩාක් පරණ නෑ. එකක් මුද්‍රණ තාක්ෂණයේ දියුණු වෙනකොට ආපු ඒවා මේවා මේ දැන් මේ ග්‍රැමෆෝන් යන්ත්‍ර 37.50 නලාවසයිද පෙට්ටිය රුපියල් 37.50 65 85 මේ හරි විකුණන්න දාපු ඒ කොටස් ටික තමයි කියන්නේ. සින්දු කියන කැටි අඟල් 10 සින්දු කැටි රුපියල් 3.25 එනවා. බැස්ටියන් සහ සමාගම කැපල් පෙට්ටිය 10 කොළඹ. ඉතින් ග්‍රැමෆෝන් ඒ වෙළඳ දැන්වීම මේවා ප්‍රචාරය කිරීම සඳහා පාවිච්චි කරනවා. මේක අපි කතා කරමු දැන්. එහෙනම් ඔබට මම හිතනවා මේ වෙනකොට වැටහෙන්නට ඇති දැන්වීමක ආකෘතිය කෙසේ විය යුතුද කියලා. දැන්වීමක් අපි ලියන්නේ කොහොමද? දැන්වීමක් සකස් කරන්නේ කොහොමද කියන එක ගැන ඔබට යම් වැටහීමක් එන්නට ඇති කියලා. හිතනවා මේ දැන්වීම් පත්‍රිකා ටික දැක්කා. ඊගාවට අපි නැවත අපි යනවා එකක් හදන්න. අපි දැන්වීම් පත්‍රිකාවක් හදන්න ඕනේ. අපිට දැන්වීම් පත්‍රිකාවක් හදන්න වෙනවා. අපි කොච්චර බැලුවත් වැඩන්නේ අපි හදින්නේ නැතොත් අපිට ඔක අමාරුයි කරගෙන යන්න පුරු නැතුව යනවා. ඒක නිසා අපි දැන්වීම් පත්‍රිකාවක් හදනවා. අපි හදන්නේ දුන්න එකක් හදමු.
කාර්ය විභාගයේ මොන එකක් හදමු. එතකොට ඒක සුදුසුයි. අන්න මෙන්න මේ වගේ එකක් හදමු අපි. නෑ වෙන එකක් හදලෙමු අපි. සබන් දැනීමක් හදමු. හරිද? පොඩ්ඩක් ලියා ගන්නකෝ. අලුතෙන් වෙළඳපොළට හඳුන්වා දෙන සුවඳ සබන් වර්ගයක් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට අත්පත්‍රිකාවක් සැකසීමට ඔබට පවරා ඇත. එහි ඇතුළත් විය යුතු විස්තර දක්වමින් අදාළ පත්‍රිකාව සකසන්න. අලුතෙන් වෙළඳපොළට හඳුන්වා දෙන සුවඳ සබන් වර්ගයක් නමක් දෙන්නෙත් නැහැ, වෙළඳ දෙන්නෙත් නැහැ. ඒවා ඔබ සතුයි ඒවා සකස් කරගන්න එක. හරි. ඒක ලියන්නේ. හරි. දැන් අපි යනවා මේ දැන්වීම හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරිද? මේ දැන්වීම හදාගන්නේ කොහොමද කියලා බලන්න. අපි යනවා මේක සකස් කරනකොට මම ඔබට කිව්වා මේ දැන් අනික් වරද තමයි ඔයාලා වැඩිපුර දැන්වීම් පත්‍රිකාවල ලියන්නේ චූටි අකුරු. ලියන්න එපා සාමාන්‍ය මට්ටමේ අකුරු. එහෙම ලියන්න තැන් තියෙනවා. අපි වැඩිපුර ආකර්ෂණීය කරගන්න අවශ්‍ය නිසා මේක ලියන්නේ ටිකක් ලොකු අකුරු. අපි පාවිච්චි කරන්නේ ටිකක් ලොකු අකුරු යනවාද මට කියන්න. මොකද අපිට සම්පූර්ණ පිටුවක් මෙහෙම හම්බ වෙනවා. ඒ පිටුවම අපි පාවිච්චි කරන්න ඕනේ. කල්පනාකරණය කරගෙන පිටුවම පාවිච්චි කරන්න ඕනේ. හරිද? දැන් සබන් දැන්වීමක් අපිට හදන්න තියෙන්නේ. අපි හදමු සබන් දැන්වීම. ඔයාලට විවිධ පාවිච්චි කරන්න පුළුවන්. මට ගොඩාක් මේක අකුරු නෑ. හරිද? මෙන්න මෙහෙම මාතෘකාවක් ලියුවහම ඔබට ඕන එක ලියුව හැකි. ගත සනසන සුමුදු පහස. ඔන්න වගේ ප්‍රසිද්ධ නැති අපි හදපු එකක් තියෙනවා. ගත සනසන සුමුදු පහස. අර බෑග් වල නේද? බෑග් මම දාන කරන්නේ. හරි ඔන්න මම මෙහෙම ගත්තා. හරි ටික ලොකු ලියන්න. මේක නිකන් පැන්සලේ ගෑන යනකොට දැනට වැඩ දාන්න බෑනේ. මම මේක ටයිප් කරලා යන්නේ. මම මෙතන දානවා නමක් සැලෙන්දරකට තියෙනවා නම් රබජාතිය අපි හැමදාම සැලෙන්දරකින් ලියුව දැන් දැම්ම ඔන්නේ වාකපල ගත්තේ සැලෙන්දරකින් කම්පැනියක් දැම්ම නැත්නම් අනේ සෙනෝ දන්නේ සැලෙන්දරා සුවඳ සබා මම මේකේ අකුරු වෙනස් කරන්නේ මම මේ උඩාකුරු ටිකෙන් මේ ටික වෙනස් කරන්න බෑ සැලෙන්දරා ඒ නම වෙනස් කරනවා වෙන ෆොන්ට් එකකට දාන්න ඔයාලට පුළුවන් ඒක දාන්න සැලෙන්දරා සුවඳ සබා සැලෙන්දරා සුවඳ මම මෙහෙම කරන්නේ හරිද මේවා වෙනස් කරන්න පුළුවන් මොනවා පාර වෙනස් කරලා
ඔයාලට තියෙන වර්ණ වලින් මම හදන්නේ. ඔයාලට තියෙනවා මේ පාටවල. ගත සනසන සුමුදු පාට. මතක ඇතුව විභාගයට යනකොට කාබන් පෑන් ටිකක් පාට ඒවා දාගෙන යන්න ඕනේ. අපි දන්නේ නැහැ නේ අපිට ආරාධනා පත්‍රයක් හදන්න දෙන්න පුළුවන්. ආරාධනා පත්‍රය හදන්න ඇවිල්ලා තියෙනවා. ඔබ తాවකාලික කවුද කියලා මේ తాවකාලිකව පත්‍රයක් වෙනවා විදිහට. හිතලා ඔබට ආරාධනා පත්‍රයක් හදන්න දෙනවා. ඒකෝට ආරාධනා පත්‍රයකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් වර්ණ තියෙනවා. ගත සනසන සුමුදු පහස සැවැන්දරා සුවඳ සමග. හරි. දැන් මම මේකේ ටයිටල් එක ලිව්වා දැක්ක ගමන්ම කෙනෙකුට ඒක කියලා බලන්න ඕන කියලා හිතෙන්න. හරිද? ගත සනසන සුමුදු පහස. තව ඉතින් ඔයාලට මේවැ වැඩ දැනෙන්නේ. අල්ලා යන ගාවට ඔබට මට කොහොමද බලන්න. මෙතන ඕනනම් මේ මලක් වගේ එකක් යන්න ඇහිවෝ. අල්ලා යන. අල්ලා යන ගාව ඕන මලක් අඳින්න පුළුවන්. ඔයාලට මේ මවුස් එක මම පාවිච්චි කරන්නේ. දැන් මේ වගේ මලක් වගේ එකක් ඔබට අඳින්න පුළුවන් හල්ලා යන්න එහෙම දාගන්න. සැවැන්දරා කියන තැන හල්ලා යන්න එහෙම හල් පිළිම එහෙම ලස්සන ගත්ත හැටි. පෑනේ ලියනකොට මේක වැඩි ලේසි. හරිද? ඔන්න සුමුදු පහස සැවැන්දරා සුන්දර. දැන් ඔබට පේනවද මම මෙතෙන්ට එනකොට අකුරු වර්ග දෙකක් පාවිච්චි කරා. මම අකුරු වර්ග දෙකක් මේ තැන පාවිච්චි කරලා තියෙනවා. පේනවද? හරි. ඊගාවට මම දැන් මේක ගැන පොඩි විස්තරයක් දෙන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරනවා මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන අකුර පොඩි විස්තරයක්. ඒ අකුරු ටික මෙච්චර ලොකු වෙන්නේ නැහැ. දැන් මොන අපි විස්තරේ තමයි ඔය මේ ඊගාවට ලියන්න යන්නේ. දැන් මොකක් හරි සමාගමකට නමක් දාගන්න ඕනේ. හරිනේ? හරි. ආයුර්වේද නිෂ්පාදන. ආයුර්වේද නිෂ්පාදන රැස. රැස ඔබ වෙත තිලින කළ. මොකද අපි අර අකුරු ගන්න වචන ගන්න. නේද? ඔබ වෙත තිලින කළ මැසේජ් දාලා තියෙනවා. රෙඩ් පෙන් පුළුවන් යූස් කරන්න බෑ. පින්ක් වගේ කලර් පුළුවන්. රචනා කරනවා. නැති වෙයි නේ. අත්‍යවශ්‍ය දේවල් නොකර ඉන්නවා ගන්න. ඒ ඔක්කොම කරනවා. හරිද? බය වෙන්න එපා නේ. ආයුර්වේද නිෂ්පාදන රස ඔබ වෙත පිළින කළ ආයුර්වේද නිෂ්පාදන රස ඔබ වෙත පිළින කළ මොකක්ද සමාගමක නම දාගමු අපි. බදන් සවින්‍යා සවින්දා නිෂ්පාදන ආයතනයේ තවත් අනගි නිෂ්පාදනය තවත් අනගි නිෂ්පාදනය මේ ටික ලියනකොට අර ඔබ දන්නවා මේක මට ඉතින් මේ විදිහට මේ අතර මැද මේ විදිහට ඔබට ගැළපෙන පරිදි ගන්න එක්කෝ මේ ටික අර full justify කියන්නේ මේ දිගටම ඇදිලා යන විදිහට හරි එහෙම නැත්නම් මේ විදිහට මැදට එන විදිහට හරි ගන්න. දැන් ඒක මම කළු පාටින් දාන්නේ. දැන් මම ඔයාලා තියෙන පාට පෑන් පාවිච්චි කරන්නේ මේ නිල් කොළ කළු අන්න නිල් කොළ කළු බගාව තියෙනවා. මේ නිල් වෙනකොට ඔයාලට ගම් පාට වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේක ලස්සනයි. හරිද? තවත් අනදි නිෂ්පාදනය. උන් අපි කිව්වා කාගේද? මම මේ සවින්දා නිෂ්පාදන ආයතනය කියන එක තව පොඩ්ඩක් ඕනනම් මේකේ පාට වෙනස් කරලා දාන්නම්. මෙන්න මේ විදිහට අරගන්න. සවින්දා නිෂ්පාදන ආයතනයේ තවත් අනදි නිෂ්පාදනය. සෑහෙන දුරකම ගැන අපි මේ කියන්නේ. ඊගාට මේවැ තියෙන දේවල් අපි ලියන්න ඕන. ඒකවල ඒ තියෙන දේවල් ලියනකොට ඔබ මතක තියාගන්න මේකට සංකේත අඳින්න ඕන. හරිද? සංකේත අඳින්න ඕනේ වර්ණ දාන්න ඕනේ ආකර්ෂණීය වෙන්න ඕනේ. මම මේ දාන්නේ රෝස් රතු වගේ දෙන්නේ නැහැ. සමහර රතු දෙන්නේ කියලා නෑ රතු නෙමෙයි රෝස් දාන්නේ. හරිද? ඔන්න රෝස් පාට දැම්මා. දැන් මම මේකේ ඔන්න තියෙන જાති ටික දානවා ඉතින් මේ අපිට මොකද දීලා නැහැ. අපි ඒවා අපි නිර්මාණාත්මක වෙන්න ඕනේ. මේ වගේ තැන්වල අපි අද තමයි වැඩේ තියෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? අපි තමයි මේක කරන්න ඕන. මම ටයිප් කරලා ගන්න ඉන්නේ. හරිද? මේකෙදි අපි තමයි මේ කාරණාවේ දැන් අපේ නිර්මාණාත්මක භාවය තමයි මයින් මොකද අපිට ඒගොල්ලෝ මොකවත් කියන්නේ. හරිනේ? මොනවද දාන්නේ මේකට? සබංගෙට එක තියෙන જાති ඔයාලා දන්නවා කියන්න පොර බලන්න ඒක. මේවා අපි දානවා. ඉස්සලම දානවා
මොනවාද almond oil. දැන් almond තෙල් කියලා කියන්න ඕනේ නැහැ. හරිද? ඒක සිංහල ඉංග්‍රීසියෙන් අපි පාවිච්චි කරන almond oil කියලා සිංහලට අරගෙන. almond oil. ඔන්න දැන් නේ. මොකට කොන වෙනස් කරනවා. almond oil. හරිද? ඔන්න එක. හරිද? ඊළඟට ඒ අපි සාකච්ඡා ටික පස්සේ දාමු. almond oil. ඔන්න තමයි almond oil ඊළඟට තව දාමු. ස්වාභාවික පිළිකාරය මේ කියන්නේ ඒ වගේ බෝතල් වල ස්වාභාවික පිළිකාරය නෑ මේ උවේ ඒකක් තියෙනවා. ස්වාභාවික පිළිකාරය ඒකලරනේ ස්වාභාවික පිළිකාරය ඊළඟට දැන් ඉතින් සාකසාර ඔක්කොම ටික දාගෙන යන්නේ. මොනවද ඒ සාකසාර කොක් කරලා ගන්නවා. දැන් මේකේ ප්‍රධාන වශයෙන් සැලෙන්දරා නේ. සැලෙන්දරා සාරේ මේ දෙකක් කොපි කරලා සැලෙන්දරා සාරේ ඊළඟට කොමාරිකා සාරේ ඔය කපන්නේ ඒවා තියෙන ගස්වල උනට අපි දාන්න කොමාරිකා සාරේ තමනද තමනයි සාරේ දෙන්නේ මොකක්ද කොහොමද සාරේ ඔන්න අපි දාන්න හරිද මෙන්න මේවා තියෙනවා කියන එක දැන් අපි කියන්න ඕන ඒ තියෙනවා කියන එක කියනකොට මතක ඇතිද මෙන්න මේ වගේ මොකක් හරි අපිට පුළුවන් සංකේතයක් පාවිච්චි කරලා මම මේ ලේසියෙන් අනේ කියලා මම අන්නේ මම යන්නේ ලේසියෙන් අනේ පුළුවන් දැන් මම මේක සීමා සහිත වර්ණ පාවිච්චි කරන්නේ හරිද ඒ කියන්නේ ඔයාලා ගාව තියෙනවනේ මම මේ දාන්නේ ඔයාලා ගාව පොළ පාට තියෙනවා නැත්නම් මම මේක පාට දාලා හදලා ඔයාලට වර්ණ නැහැ නේ ඉතින් නැත්නම් මට තව ආකාශයෙන් ඉගලා හේ හරිද දැන් මෙතන දාන පුතේ මම අඩංගුය කියලා බලන්න අඩංගුය දැන් අඩංගුය කියන එක මම ෆොන්ට් එක වෙනස් කරලායි ගන්න අඩංගුය කියන එකට මම මෙතන වෙන අකුරක් හොයා ගන්නවා මම බලන්න තව අකුරු මම මේක ගන්න මොනවද අංගය කුඩාවද අඩංගුය දැන් මේ ඉඩ ඉතුරුනාට එහෙම ඒ කියන්නේ දුක් වෙන්න එපා ඉතිවරකට ඉස්සුනා කියලා. ඒ ටික ඔය තිබුණා. ඒවෙන් අපි පස්සේ වැඩ ගන්නවා. ඔය අපිට පුළුවන් කරන්න. හරිද? ඔන්න දැන් මෙතෙන්ට නිකන් හරි තියෙන જાති කිව්වා. තියෙන જાති විතරක් කියලා බෑ වෙන දේවල් කියන්නත් ඕනේ මේකේ. මොකද්ද මේකේ වෙන්නේ ගෑවහම කියන්නේ. දැන් එහෙමනේ ගන්න. එතකොට බලන්න. ඒක ලියන මෙතන මම වෙන හැඩයක් දාන්නද දෙන්න. ඔයාලා පුළුවන් ඕන හැඩයක් පාවිච්චි කරලා මෙතන නෑ. මම මේ මට ලේසියෙන් අදින්න පුළුවන් බුලට් මම අදින්නේ. මම දාන්න දැන් පොල්කාර දාන්න නැතුව පිළිපාර දාමු දැන්. ඒකට දානවා මොනවද? මේකෙන් වෙන්නේ මොනවද මේක ගෑවහම? එන්න මොකද වෙන්නේ? දැන් ඕන එකක් අරගෙන ගා ගන්නවා නේද? සම පැහැපත් වේ කිව්වම. ඒක ලියනවා අපි ඉස්සෙල්ලා. සම පැහැපත් කරයි. ඊළඟට සම්බුදු කියන්නේ. පෝෂණය රැකදී පෝෂණය රැකදී හරිද සම පැහැපත් කරයි පෝෂණය රැකදී තව නැති සම පැහැපත් කරනවා පෝෂණය රැකදෙනවා තව විදුලන පෙනුමක් ලබා දී වියලි බව දුරු කරයි. වියලි බව දුරු කරයි.
දිදුලන පෙනුමක් ලබා දෙනවා. දිදුලන්නේ ටීචර් ගන්න කියනවා ගෑවහම. දිදුලන පෙනුමක් ලබා දෙනවා. පෙනුමක් දෙයි. හලෝ ඒ ටික ලියාගෙන ගියා. දැන් අතනක් කළු දාපු හින්දා මේ ටිකේ ෆොන්ට් එකේ කලර් වෙනස් කරමු අපි. මේ දෙක අපිට මොන පාට දාන්නේ? අපි රෝස පුළුවන් නේ. රෝස දැන්. හරිනේ. මොන වෙයි. දැන් කො මිල. අත්‍යවශ්‍ය කාරණා නැත්තේ මිල. දැන් මිල වගේ ඒවා දානකොට මොකද කරන්න ඕන? සංකේත දාලායි දාන්නේ මිල වගේ ඒවා දාන්න. හරිද? සංකේත කියන්නේ අර ඔයාලා දැකලා තියෙන මෙහෙම හැඩයක්. නිකන් බෝම්බයක් තිබුණා වගේ හතර වටේට දාන්න. එන්න මෙහෙම තරු ලකුණක් වගේ එකක් දාලා ගන්න අපි. දැකලා තියෙනවා කොහොම එකක් දාන්න. ඊට ටික ලස්සන දාන්න. හරිද? මම කැසට් දැන්. නේද? ඕම මොකක් හරි ඇලයකට දාගන්න. මිල දාන්නයි කියන්නේ. ඒක කහපාට නෑ නේ. සාමාන්‍යයෙන් ඒක රේඛාවකින් විතරක් දෙන්නම්කෝ. එතකොට ඔයාලට ලේසියිනේ වැඩි. එහෙම රේඛාවකින් දෙන්න. ඔයාලා වීඩියෝ එක ලස්සන අඳින්න ඒක. මට ඒක ඒක ලස්සනක් වයිද යාපොද දාන්න ඕනේ. ඒක මම උන රෝස පාටින් ගන්නෙ. දැන් ටික ලොක් කරලා ගමු. එන්නේ මේ වගේ තැනකට දාලා මේක ඇතුලේ ලියන්න මිල කියලා කෙලින්ම ලියන්න අවශ්‍ය නැහැ. ඔබ ඕන පැත්තකට මේක හැරෙව්ව හැකි මිල රුපියල්. එන ගානක් දාන්නේ ලොකුම එක දාන්නේ පොඩිම එකේ දාන්නේ අපි ගන්න. 35 සිට. 35 සිට 35 දෙන්නේ චූටිනේ. ලොකු එක නෙමෙයි තියෙන්නේ 35. පොඩි එක. ලොකු එක 135. ඔන්න දැක්කද? ඒක පොඩ්ඩක් පේන දාමු අපි. මිල රුපියල් 35 සිට. ඔබට මේක පැත්තට හරවලා ලියන්න පුළුවන් නේ. පැත්තට හරවලා ලියන්න පුළුවන් මේක. මම පොඩි කරන්නේ මෙතන. හරිද? ඔන්නම ලිව්වැකි. දැන් එතකොට මේ වර්ණ ගැලපුමේ මේක පොඩි අවුලක් තියෙන බව පේනවා නේද? ඔබට රතු පාටට ආවම පොඩි කේස් එකක් එතන යනවා කියලා. ඒ නිසා අපි කොළ පාට දානවා. ඔන්න මිල රුපියල් 35 සිට. දැන් මේව ගන්න පුළුවන් කොහෙන්ද කියලා ලියන්න ඕනේ. හරිද? ගන්න පුළුවන් කොහෙන්ද කියලා ලියන්න. මම පොඩ පොඩි කරන්න මෙතන. ගන්න පුළුවන් කොහෙන්ද කියලා ලියන්න ඕන අපි. දැන් අපි ලියනවා ඔන්න මෙන්න මේ ස්ථාන වලින් මේක ගන්න පුළුවන් කොහෙන්ද? divide property මට වෙනස් කරලා පස්සේ divide property මෙතෙන් ගන්න ඕනේ මෙතෙන්ට. සුපිරි වෙලන්සයන් මෙවැනි ප්‍රසිද්ධ වෙලන්කම් පාවිච්චි කරන්න එපා කියලා කියනවා පුතේ. හරි දැන් කාගේ ෆුඩ් සිටි පාවිච්චි කරන්න එපා. හරිද? ප්‍රසිද්ධ වෙලන්කම් ඔබට පාවිච්චි කරන්න අයිතියක් නැහැ. සුපිරි වෙලන්සයන් ඊගාවට සියලුම ෆාමසි සියලුම ෆාමසි සහ ඔබට ළඟම වෙළඳ සැලේ අදම ලබා ගන්න. ඔබට ළඟම වෙළඳ සැලෙන් අදම ලබා ගන්න. නැත්නම් කට්ටිය හෙට ගන්න ඉන්නවනේ අදම ගන්න. අදම ගන්න. සීමිතයි මෙච්චරයි තියෙන්නේ. අදම ගන්න. ඒක කියන. එතකොට කිව්ව අම්මොල්ලොත් එහෙම කියන ගන්නවා. ඒක නෙවෙයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ අපි ඕක ගන්නවා. පාමස කියලා කියන්නේ. දැන් ඒක අපි අදම වෙරෙට්ටෙන් හදමු. ෆාමසි සහ සුපිරි වෙළඳසැලෙන් ඔබට ළඟම වෙළඳසැලෙන් අදම ලබා ගන්න. ඒක උනම් පොඩ්ඩක් අපි ෆොන්ට් එක වෙනස් කරලා දාමු. ඔන්න හරි. දැන් හරි. හරි.
මම හොඳ සුවඳක් තියෙනවා කියලා දාන්න. හරිද? දැන් හරිද? දැන් ඔන්න දැන් මේක පත්‍රිකාවක මූලික අංග ටික දැන් ගිහිල්ලා තියෙන්නේ නේද? දැන් මෙන්න අපි ආකර්ෂණීය මාතෘකාවක් දාලා තියෙන්නේ. මෙන්න ආමන්ඩ් ඔයිල් මේවා තියෙනවා කියලා අපි දාලා තියෙන්නේ. ස්වාභාවික පිළිසාරයක් තියෙනවා කියලා දාලා තියෙන්නේ. වගේ ඔන්න අඩංගුයි කියලා දාලා තියෙනවා මෙතන. ඒක ඔක්කොම තියෙනවා කියලා. ඒකට අපි ගන්නවා. ඊගාට ඔබට ළඟ වෙනත් තැනින් අදම ලබා ගන්න කියලා දාලා තියෙනවා. සාරය හරිද කියලා අහනවා මගෙන් මෙහෙමයි. මේක ශාරය කියලා කියන්න පුළුවන් නම් සාරය කියලා දෙන්නේ. මේක පිළියෙල තියෙන සංගීත මේක සිංහල වචනයෙන් කියනකොට සාරය නැත්නම් ශාරය. කිරි ස්වාභාවික වැරදිය ඒවා හදන්න ඕනේ. ඒක තමයි කවුරුත් හඳුන්නේ නැහැ. තවම කඩේ හඳුන්නේ. තවම කඩේ වැරදි කියලා. පෙනුම ගන්නවා. මුදින් නේද? දැන් පෙනුමක් ලබා දෙන්න. හරි? එතකොට වෙන මොකක්ද තියෙනවද? මම ඒක විතර වෙන විදිහට දෙන්න. බලන්න යමු අපි අන්තිමට. තිලින හරි. නෑ තිලින හරි ඒක. හරි. දිවයින පුරා පිළිස් මේවෙන් ගන්න කියලා ඔන්න කියනේ. හරිද? මොනම දාලා. දැන් ඊගාවට අපිට කියනවා මේක බෙදා හරින්නේ කවුද කියලා කියන්න. මම මේ දැනට මෙතෙන්දි ඉලක්ක හඳ ගන්නවා. නේද? ඔයාලට කොහොම පුළුවන් කරන්ද? ඊගාවට නිෂ්පාදනය හා බෙදා හැරීම. නිකන් අර උදාහරණ කිව්වේ. නිෂ්පාදනය හා බෙදා හැරීම. මේ හැදුවේ පතර දැනීමක් නේද? දැන් ආත්පත්තිකාව කරගන්න. නිෂ්පාදනය හා බෙදා හැරීම මෙන්න මෙතෙන් අල්ල ගන්නවා. ආත්පත්තිකාව නිසා. හරි. නිෂ්පාදනය හා බෙදා හැරීම. ඔව්. දැන් මෙන්න මේ ආයතනයේ නමක් අපි දාලා ආවනේ. සවින්දා මම දැන් මම වෙන කරනවා ගන්න කිව්වෙ එහෙම තියෙන්නේ. සවින්දා නිෂ්පාදන ආයතනය සවින්දා නිෂ්පාදන ආයතනය දැන් ඉතින් මොකක් හරි බොරු ඇඩ්‍රස් එකක් දාන අපිට ලිපිනියක් දීලා නැත්නම් මේවා කියන්නේ බොහෝ විට ව්‍යාජ නාමයන් භාවිත කරන්නේ. සැබෑව දාන්නේ පාකිනේ. සවින්දා නිෂ්පාදන ආයතනය කොහෙද? කොළඹ පාර පුත්තන. ලේසි මේවා කොළඹ පාර කියලම ඕන ඇඩ්‍රස් එකක් ගන්න. කොළඹ පාර වරකාපුල. වරකාපුල. ඊගාවට විමසී. කියලා ලියලා ටිකක් තියලා 0.70 මේ මෙන්න මේ අකුරු ටික මේ මට්ටමටම ලොකු වෙන්න අවශ්‍ය නැහැ. හරිද? සවින්දා නිෂ්පාදන ආයතනයට වැඩිය මේ අකුරු ටික අපි පොඩ්ඩක් පොඩි කරමු. ආච්චන වෙයි. ඒ දන්නවද මම මේ ටික අයිනට අරන් ආවා. මම මේ කාමයේ දැනීමන්නේ කියලා මම මේ අයිනට අරන් ආවා. මොකද මේ වම් අත පැත්ත අපිට වමනා වෙනවා. මෙන්න මේක සකස් කරපු දිනේ යොදන්න කියලා කියනවා. හරිද? මේ පත්‍රිකාව සකස් කළ දිනේ මෙන්න මෙතනින් වම් අත පැත්තේ යොදන්න කියලා කියනවා. ඔබට අත්පත්‍රිකාවක් දැන්වීම් පත්‍රිකාවක් නම් පමණක්. හරිද? අත්පත්‍රිකාවක් හෝ දැන්වීම් පත්‍රිකාවක් නම් පමණක් ඔබට යොදන්න කියනවා මේක සකස් කරපු දිනේ. අපි මේක හැදුවේ අපි 2021යි 8යි අද දිනේ කවද්ද? 26යි. මෙන්න එහෙම කරන්න කියන මේක ආකෘතියේ ලකුණු දෙන එක තැනක් ඈ. හරිද? මේක ආකෘතියේ ලකුණු දෙන එක තැනක්. ඒක ලොකුවට අපි දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක අපි කියනවා කියලා පෙන්නන්න අපි දානවා. ඔන්න මේ තියෙන්නේ දැන් මේක තව වැඩ දාන්න පුළුවන් කරන්නේ. හරිද? දැන් මේක ඔබට පේනව නේද දැනීමක් වගේ. දැන් මේක දැක්කම කියවන්න හිතනවද නැද්ද? ආතුවද සබන් මා කියලා බලන්න අපිට හිතෙනවා. මෙන්න මේ වගේ එකක් ඔබට හදන්න පුළුවන්. දැන් අපි සුවඳ සබන් කැටයක් හැදුවේ. ඒකෙන්ද දැන් සුවඳ සබන් කැටයක් අපිට මේ හිස්තැන නැති කරගන්න ඇන්දේ. හරිද?
මේ විස්තර නැති කරගන්න යන්නේ ඒක තුන තමයි කැටේ. අනේ අපි චිත්‍ර දන්නේ. අනේ අපි චිත්‍ර නෙමෙයි කලේ. ඒව වැඩක් නැහැ. මේ චිත්‍ර බුලුවන් කියලා ඔයාලා ඉන්නන්නේ මේ චිත්‍ර දාන්නේ. මේක කරන්නේ අපි දන්නවා දෙයක් අපිට හදා ගන්න ආපුවම ඒක හදා ගන්න අපිට පුළුවන් කියලා තමයි මේ අපි පෙන්නන්නේ. හරිද? ඒකනේ ඔබෙන් බලන්නේ. ඔයාලට පුළුවන්. යමක් පුළුවන්. වෙන වැඩි පුළුවන් ද කරගන්න. එහෙම නැති මැට්ටෝ ටික කරගෙන මෙතන බෑනේ. ඉන්න මැට්ටෝ මදිවට තව මැට්ටෝ බොවුනා නේ. ඒක නිසා තමයි ඔන්න මේක ඉතින් ඔන්නම් ඔබට ඉංග්‍රීසි අකුරු ලිව්වේ. ඉංග්‍රීසි අකුරු ටික ලියලා ඔබට ඇන්දරක් හදන්න කියනවා. ඒක අලියලේ කරලා බලන්න දාන්නකො අදියන්ට ඔක දාන්නකො. පොඩි කරන්නේ ලොකුනේ. ඉලට හරිද? ඔය ඉතින් ඔබට පැන්සල් දිනනවනේ යාළුවා පැන්සල් අරන් යන්නේ. මේ වගේ වර්ණ කළ හැකියි. හරිද? මේ වර්ණ කරන්න පුළුවන්ද? මේ පාට දාලා තියෙනවා. තව එකක් ඕන නම් තව එකක් තියෙනවා එතන. හරි. ඔයාලට එකක් නගින්න වෙනවා. මට වෙන කියන්න පුළුවන්. ඔතින් දැන් ලස්සනට ඇවිල්ලා. එහෙනම් මේ දැන් මම මේ හැදුවේ තේරෙනව නේද? නේද මොනවද කියන්නේ? දැන් මම මේ හැදුවේ මේ මෙතන මම මේ කියලා තියෙන්නේ මොකක් හදන්න කියලා. මෙතන මම කියලා තියෙන්නේ අත්පත්‍රිකාවක් හදන්න කියලා. දැන් පුතේ අත්පත්‍රිකාවකයි වෙළඳ දැනීමකයි කියලා ලොකු වෙනසක් නැහැ. හරිද? අත්පත්‍රිකාවේ වෙළඳ දැනීමයි කියලා ඔබ හදන්නේ වැඩි ඔබට වෙනසක් නැහැ. ඔබට මේ ආකෘතිය තමයි ආකෘතිය වෙන්නේ. මේක ඔයාලගේ රූල් තියෙනවා. මේ රූල් වල අන්තිම රූල තමයි මේකට පාවිච්චි කරන්නේ මේ දිනේ දාන්නයි මේ විමසි මේවා දේවා ලියනකොට දාන්නයි. පැහැදිලිද? දැන් මේක කියවපු කෙනාට මොකුත් ගැටලු නැහැ. හරිද? මෙන්න විල තියෙනවා. ගන්න පුළුවන් තැන් ටික තියෙනවා. මේකේ ප්‍රයෝජන ටික තියෙනවා. තියෙනවනේ. කවුද මේක හදන්නේ කියලා තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒ හින්දා එයාට ගැටලුවකින් තොරව මේ තරම් ගැටෙන් ඉලදී ගන්න පුළුවන්. නේද? ඔබට නිකන් රේඛාමය සිතුවම අදින්න පුළුවන් සමහර වෙලාවට ඉන්නවා. එහෙම බැරි වුණා. නේද? මේක නිකන් ඇතුලෙන් වගේ පේන්නේ නැහැ. හරිද? එහෙම ඇතුලෙන් වගේ පෙන්නලා යන්න. ඔබට නිකන් මෙහෙම මම ගොඩක් චිත්‍ර වැවුදේ. ගොඩනේ කොහොමද චිත්‍ර වැ? මෙන්න නිකන් කාන්තාවක් වගේ එකක් ඔබට අඳින්න පුළුවන් නම්. නේද? එතකොට පැන්සලින් මේක කරන්නේ පැන්සලින්. තේරුණාද? මේක පැන්සලින් කරන්න. නොකෙන වලින් කාන්තාර රූපයක් වගේ අඳින්න පුළුවන් නම් මෙතන මේ සමේ ඇතුලේ ඔක්කොම සබන් දාන්නේ කාන්තාරට තමයි. පිරිමියක් ගන්නවා. ආයෙ පිරිමිට ගන්න සබන් කියලා જાතියක් තියෙනවද? නැහැ. පිරිමිට ආදාළේව කියනවද මොකක්ද? නැහැ කියන්නේ. ඔක්කොම කියන්නේ කාන්තාවන් අල්ල ගන්න පුළුවන් දේවල්. මොකද ලීටි රවට්ටන්න පුළුවන් දෙයක්. ආන්නේ. එහෙනම් මම මේ ඇන්දේ කාන්තාර රූපයක් මේ වගේ ඉතින් යටට යන්න ඇදලා ගන්න උඩට නේ. මේක අපගත්තා මේක යටින්නේ. දැන් මේක හිස් නෑ. ඔබට පේනවද ඒක? හිස් නෑ. මේ පොණ්ඩේ ඇඳ කාන්තාවක් නෙමෙයි. හරිද නේ? කොහෙවත් හිස් තැන් නෑ මේ රූපෙදී. බෝලකට ඔබට මේකේ ආකෘතිය ගැලපෙ ඇවිල්ලා තියෙනවා කියලා පේන්නේ. එතනද මේ වගේ එකක් හදන්න ඔබට පුළුවන් වෙන්න ඕන. හරිද? මේ වගේදී දැන් මේම හදනකොට මේ ආකෘතිය පාවිච්චි කරනවා. දැන් මම මේ තැන්වල කරපු දේවල් මතකද ඔබට? මෙන්න මේ තැන්වල ඔය මේ එකේ හැඩ දැම්ම මේ මට නිකන් ඉන්න බැරුවට දැන් මේව ඕනේ අනිවාර්යෙන් ඕනේ જાති. ඔන්න මේ ෆොන්ට් එක මට වෙනස් කරන්න පුළුවන්. මම මේ වෙනස් නොකර ලිව්වේ. මේක ඕනනම් වෙනස් කරන්න පුළුවන් මට. මම මේක දාන කොටු අකුරු. කමන්නේ ඔබට ඕන හැඩයක අකුරු පැහැදිලිව පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිව පාවිච්චි කළා ඉතින් කවුද කියවන්නේ? ඒකින්ද පැහැදිලි අකුරු පාවිච්චි කරන්න මේ වගේ පත්‍රිකා තුල. ඒක බොහොම
ආකර්ශනීයයි මෙහෙම පත්‍රිකා ඔබ ගොඩනගනවා කියන්නේ නේද? ඒක ඔබේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැඩි දෙනවා. මේ වගේව හදන්න බැරි වල මොකද බැරි? බොහොම ලේසියෙන් නෙවෙයි. ඔබට මේක තනි කොළපාට කරන්න බැරි නම් හරිනේ. ඒතර ඒකට වෙලා යනවා නම් කොලේ ඉරේ කියලා හිතෙනවා නම් පැත්ත දාන්න පැත්ත දාලා අඳින්න. එහෙම නැත්නම් අඩිගොල්ල දින ටටක් ගාලා ඉවි ටිකක් ගහන්න යන්නකො. පාට පෑනක් අරගෙන. මේක ආවරණය කරන්න බැහැ. ඉවි ටිකක් ගන්න. එහෙම පුළුවන්. පැහැදිලි. ඔන්න ඔය විදිහට ආකර්ෂණීයව යමක් ගොඩ ගන්න උකට පුළුවන්කම තියෙනවා. මම දැන් මේ මෙච්චර වෙලා දැන් මේ අත්පත්‍රිකාවක් කියන මේ කියුවේ. මේක මේ අත්පත්‍රිකාවක් හැදුවේ ඒකයි මෙහෙම දිනේ දැම්මේ. කියන මම දැන් කිව්වේ. දැම්මම පෙන්නනවා වෙලඳ දැන් මේක මම පත්‍රයක පළ කරා නම් විදිය. හරිද? මම මේක පුවත්පත් දැන්වීමක් කළොත් විදිය පෙන්නනවා ඔබට. මට කිව්වේ පුවත්පත් දැන්වීමක් හදාගන්න. ඔන්න වෙනස. පුවත්පත් දැන්වීමේ වෙනස මොකක්ද? දිනේ නෑ. පුවත්පත් දැන්වීමක් නම් ඒකේ ඔව් මෙහෙමයි අපි කියනවා ඒ කාරණාව පාට පැන්සලක් අරගෙන ගිහින් පුළුවන්ද කියලා අහනවා. පුළුවන්. ඒක මෙහෙමයි. හැබැයි තනි තැන ගන්න එපා උඩට කෙලින් හරවලා. පාට පැන්සල් පාවිච්චි කරන්න පුළුවන්. පේන්නේ නැත හරියට. මම මේක දාන්නම් PDF එකක් විදිහට group එකට. හරිද? PDF එකක් විදිහට මම මේ group එකට දෙන්නම්. දැනට ඔයාලා මේක බලලා නිකන් කටුවට සටහනක් දාගන්න. පස්සේ මේක බලලා හදන්න. හරිද? මේකයි දැන්වීම පත්‍රිකාව ආකෘති. මේකෙන් ඔයාලට තව කෙලින් ඇඳෙන් ලස්සනට මම මේක ඇතට ඇඳි. මේක නේ. මම ඉන්නේ මවුස් එක ඔක්කොම පාවිච්චි කරන්නේ. ඔක්කොම වෙලාවෙ මම මවුස් එක තියන්නේ. දැන් මේ වෙලාවට මම කටේ මොකර වෙලා කියන්නේ. ඔයාලට ඇඳේ මේක. ලස්සනට ඇඳේ හරිද? නිසා එහෙම කරන්න. උඩ පාට පැන්සල් කතාව මම කියන්නේ හිටියේ කොහොමද? ඒක මෙහෙමයි. කෙලින් අතට දාලා පාට පැන්සල ගන්න එපා. අතුලන්න එපා පාට පැන්සල. හරිද? කෙලින් හරවලා පාට පැන්සල ගන්න එපා. මම ඒකට ඔබට කියලා දෙන්නම්. මෙන්න මේ ක්‍රමය ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ පාට පැන්සල පාවිච්චි කරන එකේදී අර හිස් බව නැති කරන්න තමයි අපි මොනවපලක් කරන්නේ. නේද? මෙන්න මේ වගේ වැඩ කළ හැකි ඔබට. දැන් මේකට ගන්නකො. ඒ බලන්න මේකේ එනන්නේ මෙන්න මේ වගේ වට ඔබට පාවිච්චි කළා නම් මම නිකන් ගෑවෙන්නේ. ඔය කියන්නේ ඕම වගේ ආකර්ෂණීය කරන්න පුළුවන් පාට පැන්සල. පාට පැන්සල හැබැයි උඩ අතර හරවලා මේක තදට ගාලා නෙවෙයි. තදට ගන්න එපා ඒක. ඒක සුදුසු නෑ වගේ. හරි මේක ඔබ නිර්මාණාත්මකයි ඔබට වැඩක් කරන්න පුළුවන් යමක් කියන එක පෙන්වන්න තමයි මේක අපි කරන්න කියලා කියන්නේ. මේක ඊටාම ලාවට වර්ණ ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම යලි කියනවා. සමහර වෙලාවට පැන්සල සාමාන්‍ය පැන්සල ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ අවශ්‍යතාවක් සඳහා. එහෙනම් මේ පැන්සල පාවිච්චි කරලා තියෙන. මේ පැන්සලේ වර්ණ ඔබට තියෙන්නේ. එහෙනම් මේ වගේ જાති ඔබට බොහොම පහසුවෙන් කරන්න. මේ වගේ මේකම රටාවකින් ඕනේ නෑ. මම මේ ඇන්දේකනේ මම මෙහෙම ඇන්දේකන්නේ මේ ගත්තේ. එහෙම අවශ්‍ය නෑ. ඔබට ඕන එකක් ගන්න පුළුවන්. ඒක ඕන එකක් ඔබට පාවිච්චි කරලා ගන්න පුළුවන්. මේ දැන් ඇඳලා තියෙන පැන්සල් ක්‍රේකාව. එහෙනම් මේ පැන්සල් මේ දැන් මෙහෙ දීච්ච අර හිස් බව කොහොමද? දැන් මොකවත් නෑ. එහෙනම් දැන් හිස් නෑ මේක. දැන් පැන්සල ගෑවා කියලා තද කලුවට ගන්න නෑනේ. පාට පැන්සල ගෑවා කියලා තද පාටට ගන්න නෑ. පුළුවන් ගන්න. මෙන්න මේ වගේ වෙන්නේ ඔබ නිර්මාණාත්මකයි ඔබට යමක් කරන්න පුළුවන් කියන එක වැටහෙනවා. ඒතකොට මේ තියෙන්නේ මොකද්ද මේක මොකද්ද මෙහෙම දැම්මොත් මොකද්ද මේක පුවත්පත් දැන්වීම. ඇයි මේ පත්‍ර දැන්වීමකට දිනේ ඕනේ නැහැ කියන්නේ? ඒක ඔබ තරකානුකූල වෙන්න ඕනේ. ඇයි පත්‍ර දැන්වීමකට දිනේ ඕනේ නැහැ කියන්නේ? ඒකද පත්‍රයේ දිනේ කියනවා. ඒකයි පත්‍ර දැන්වීමකට දිනේ දාන්න එපා කියලා කියන්නේ. ආකෘතියේ දිනේ දාන්න නැහැ ඔබ පුවත්පත් දැන්වීම. අනික හැම එකෙම ඔබ දිනේ දානවා. මෙන්න මේ වගේ එකක් පත්‍ර දැන්වීමක මැද්දට ගන්න. හැබැයි මේකේ අයින තිබුණා කියලා වැරද්දක් නැහැ. වැඩිපුර හොඳයි ලස්සනයි මැද්දට ගත්තාම. තේරුණාද? වැඩිපුර ලස්සනයි මේක මැද්දට ගත්තාම. තේරුණාද? දැන් ඔබට පේනවද මේකේ අපි අත්‍යවශ්‍ය කාරණා ටිකක් අරගෙන තියෙනවා බොහොම පැහැදිලිව පේන්නේ කියලා. මේක බලව ගමන් සැවැන්දරා කියන නම යනවා. නමනේ මාකට් කරන්නේ කොහොමද? සැවැන්දරා කියන නම යනවා. සවින්දා නිෂ්පාදනය අපි විශේෂ කරුණු දාගෙන මේ මිල නම රතුෙන් දාන්න මිල. හරිද? ඔය වගේ ඔබට වර්ණ පාවිච්චි කරන්න පුළුවන් මේක තුල කැමති පරිදි මේකේ උපරිම වර්ණ කීයද කියන්නේ මම පාවිච්චි කරලා තියෙන්නේ. මම උපරිම නිල් කොළ 1 2 3යි 1 2
තුනයි. වර්ණ තුනයි මම මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පාට පෑන් තුනක් තියෙනවානේ. මේකෙදි නිලුයි කළුයි වැඩිපුර ගන්න පාවිච්චි කරන්න එපා ඔයාලා. ඔයාලගේ නිලුයි කළුයි කියන්නේ පෑන් දෙකනේ, සාමාන්‍ය වර්ණ දෙකනේ. මේ ආකර්ෂණීය භාවය සඳහා රෝස පාට පෑන. රතුන එපා කියන්නේ. රතු තමයි පරිච්ඡේදවරයේ වර්ණය. ඒක එපා ඔබ අනික් ඔබට ඕනෑම වර්ණයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් අර පොරොම්බල් වෙන්න ගන්න එපා. හරිද? වර්ණ 4කට විතර උපරිම සීමා කරන මම මෙතන පාට 3ක් අරගෙන තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒකම මේ දේත් මතක ඇතුව කරන්න. මේ ඔක්කොම හදලා ඉවර වෙලා ඔබේ සීමාවයි ඔයාලගේ සීමාව තියෙන කොලේ සීමාවෙන් අඩිරූල කියලාමයි. අයි නයි ගියා වගේ එහෙම අඳින්නේ නැහැ නේද? හරිද? අඩිරූල කියලාම මෙහෙම දාන්නේ. සමහර ඔබ දැකලා තියෙන ඔහොම දානවා. මේක ඔයාලට ලස්සන වෙන්න පුළුවන් ආකෘතියට කැතයි ඈ. හරිද? ඒක ඇතුලේ ඕන එකක් කරගන්න. ඒ වගේ වුණ දාන්නම අවශ්‍යයි කියලා හිතනවනේ මේ කොටුව ඇතුලේ එහෙම එකක් දාගන්න. ඒක ඉතින් අපිට කවන්නේ නැහැ. ඒක ඔයාලා ගැන නැත්නම්. හරිද? ඒක දාන්න එපා. ඒක කැතයි. නිසා මේ විදිහට ගන්න අඩිරූල කියලා ඔබට පෑනකින් හොඳට පේන පෑනකින් කළු නම් කළු ඒ වගේ පෑනකින් එහෙම නැත්නම් කළු රේඛාව නම් තියෙන්නේ කළු රේඛාව වටේ ඇඳලා කළු පේන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ඔබට මේ පාට පෑනක් පාවිච්චි කරලා පොඩ්ඩක් තදට ඝනකමට හිටින ඉරි දෙකක් ගහන්න. ඉරි දෙකක් ගහන්න ඝනකමට හිටින මේ තනි ඉර වදින්න තව ඉරක් ගහන්න මේක උඩට තියලා එතකොට ඔබ මතු වෙලා පේනවා බොහොම ලස්සනට. ඒ විදිහට ඔබට කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය දැන්වීමක ආකෘතිය. දැන් ඔබට වැටහුණාද පත්තර දැන්වීමක් කියන්නේ මොකක්දයි? එහෙම නැත්නම් මොකක්දයි? අත්පත්‍රිකාවක් සාමාන්‍ය දැන්වීම් පත්‍රිකාවක් කියන්නේ මොකක්දයි කියන එක වැටහුණා නේද? ඕම ඔය විදිහට කරන්න මතක තියාගන්න ඕනේ. දැන් ප්‍රති මේකේ අන්තර්ගතය හදනකොට මේ සබන් දැන්වීම අනේ අපිට සබන් දැන්වීම හදන්න දෙයි කියලා කවුද දන්නේ? එහෙම නිසා අපි ඒ වගේ එනකොට මේ අන්තර්ගතය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අතර මම ඔන්න එකක් හදුවා. තව එකක් හදමු. හරිද? තව එකක් හදමු අපි. මේක දීලා තියෙන එක මම කියනවා මේක කියනවා මෙහෙමනේ. සුමුදුගම එක්සත් සමගි සංගමයේ ප්‍රදේශයේ පාසල් දරුදරියන්ගේ නිර්මාණාත්මක හැකියාව උත්නං වාලීමේ අරමුණින් රචනා තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කිරීම සඳහා බෙදා හැරීමට අත්පත්‍රිකාවක් සකසන. ඔබ සංගමයේ ලේකම් සුධීර අබේසිංහ යයි සිතන්න. අත්පත්‍රිකාවක් හදන්නලු නමකුත් දෙනවා කවුද කියලා. මෙතන අපි ගත්තේ නිෂ්පාදන ආයතනයක්. ඒකේ කළමනාකරු මනම් මොකවත් නැහැ නිෂ්පාදනය හා බෙදා හැරීම. ඒවා එතනනේ. මෙතෙන් මේගොල්ලෝ කියන ඔබ සංගමයේ ලේකම් සුධීර අබේසිංහ යයි සිතන්න. මේ රචනා තරගයක් පවත්වන්නයි හදන්නේ. රචනා තරගයක් අපි යම් අලුත් පිටුවක හදමු. අපි අලුත් පිටුවක හදමු. මෙන්න මේක ඔයාලා සමුදු අබේසිංහ කියලා හිතන්නලු. සමුදුගම එක්සත් සමගි සංගමය තමයි නම ඒකේ. සමුදුගම එක්සත් සමගි සංගමය. සමගි සංගමය. රචනා තරගයක් හදන්න පවත්වන්න කියලා රචනා තරගය. දැන් තරගයේදී වල රචනා තරගයේ සංයක ඒ වෙන්නේ නැහැ කියලා දන්නව නේද? මම කිව්වා. සංයකයක් ඉන්නේ නැහැ රචනා තරගයේ. හරිද? ඔයාලා ලේකම් මම කෙටියෙන් දෙන්න ඔබට අදහස් ගන්න. ඔබ ලේකම් සුධීර අබේසිංහ ලේකම්. ඔයාලා සංගමේ ලේකම් සුධීර අබේසිංහ කියලා හිතන්නලු. සුධීර අබේසිංහ තමයි ඔයාලගේ අනුතුරු මොනවද කියලා. හරිද? සෝඳුගේ එක්සත් සංගමය. දැන් මොකක්ද? පොඩි දරුවන් වෙනුවෙන් තමයි මේක පවත්වන්නේ. එතකොට මොකද කරන්නේ මේකට? අපි මාතෘකාවක් යොදන්න ඕන. මේකට ගැළපෙන රචනා තරගයකට ගැළපෙන මාතෘකාවක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක ආකර්ෂණීය වෙන්න ඕනේ. රචනා තරගයක් හින්දා. නේ? ඒතර අපිට මේක දැන්වීමයි කියලා ගන්නවට වැඩිය වෙනස් විදිහකට ගන්න එකට වඩා සුදුසු. ඒ නිසා දැනුම වල ඕන එක දාගන්න. මම මේ මට හිතෙනවා මම මේ ගන්නෙ. මම ඔබට මම තේමීමක් කරන නිසා.
හරි දැනුම වඩමු. මේ වගේ පොඩ්ඩක් අර පිරිබිරි සේවට යන්න. එතකොට තමයි හොඳ. දැනුම වඩමු තෑගි දිනුමු. හරි. දැන් මෙතන මේකේ අමතර විස්තර මොකක්ද නේ ඔක්කොම අපි දාන්න ඕනේ. දැනුම වඩමු තෑගි දිනුමු. ඒක ඕනේ ඉතින් අපිට වෙනස් කරන්න ඕනේ. ඉතින් කියවුණානේ ඕනේ. දැනුම වඩමු තෑගි දිනුමු. දැන් ගන්නවා මෙන්න මේ ටික රචනා තරගය. බෙදා සිටු. ඒකේ අකුරු ටික වෙනස් කරනවා. ඒක අකුරු වෙනස් කරනවා. මේ වර්ණ වෙනස් කරනවා. මම කලින් වගේම සීමා සහිත වර්ණ වලට යන්නේ. ඊගාවට ඔන්න අර වගේ අපි විස්තරයකට යනවා. මොකක්ද මේ? සංගමේ නම. සමුදුගම කියන තවකට කැලලා ගන්න පුළුවන්. අනුරාධපුරයේ සමුදුගම ඔලේ එක්සත් තම සංවිධානය. ඔලේ එක්සත් සමගි සංගම. එක්සත් සංගමය. සමුදුගම එක්සත් සමගි සංගමය මගින් 22 වන වරට පවත්වන දීප ව්‍යාප්ත රචනා තරගය මේවා දීප ව්‍යාප්ත රචනා තරගය මේවා හරිද දෙවෙනි දෙවෙනි වරට පවත්වන දීප ව්‍යාප්ත රචනා තරගය මෙවරත් කියන එක මම පළවෙනිට ගන්නකො මේ විදිහට වලට ගන්න පුළුවන් උදාවට ඔන්න දැන් දීප ව්‍යාප්ත රචනා තරගය හරි දැන් මේ වේදී අර වගේ ආවම මේවා එනවා ඒවා නැහැ මොකවත් නේද මේ වගේ දාන්න මොකවත් ඒවා නැහැ හැබැයි ඒ වෙනුවට අපිට මේකට අදාළව දාන්න ටිකක් තියෙනවා මොනවද ඒ දාන්න පුළුවන් අපිට නේද ඒකට දාන්න ටිකක් අපිට තියෙනවා හරි මොනවද අපි මේකට දාන්නේ මෙතනින් අපි උඩින්ම දානවා වයස් කාණ්ඩ කියලා එකක් ඒක වයස් කාණ්ඩ ගැන අපිට දැනෙන්න තියෙන්න බෑ මේවා හරි මෙතන අපි දාමු මේක කියලා නෑ කාටද කියලා නේ ඉතින් මොනවාද දැන්නේ මේවා ඕනනම් විස්තරයක් විදිහට යන්න පුළුවන් වයස් කාණ්ඩ දාන්න මෙතන වයස් කාණ්ඩ ටිකක් අවුරුදු කීයක අතර කියලා ගන්න අපි අවුරුදු වයස අවුරුදු කින්තන් කෙටි ඉලක්ක වෙනනේ අවුරුදු කීයද 10ක් 30ක් අතර 10ක් 12ක් අතර ඒ වගේ තියෙන අවුරුදු ටික දාගෙන යන්නේ හරිද වයස අවුරුදු 10ක් 12ක් අතර ඊගොඩ
මේකද තුන දාමු මෙතන කනිෂ්ඨ කියලා. කනිෂ්ඨ ලියන්න ඕනේ. ග්‍රන්ථ ලියන්න. කනිෂ්ඨ. ඊළඟට මෙතන අවුරුදු 13ක් 15ක් අතර ද්විතීක. ද්විතීක. ඊළඟට තව එකක් ගන්න. ඊළඟට 15ක් 17ක් අතර ज्येष्ठ. මෙතන මෙහෙම වෙලා කොහොමද කියන්නේ වරණ කියන්නේ ज्येष्ठ. ज्येष्ठ අන්න හරිද? අනිෂ්ඨ දිකීක ज्येष्ठ දිකී ගන්නනේ. වයස් කාණ්ඩ ටිකක් ගත්තා. මේවා ඉතින් කලයක වෙනස් කරලා ගන්නවා. නිල්දාන ඉතින් වල තියෙන විදිහ. වයස් කාණ්ඩ පොත් වලින් ගන්න. ඊළඟට ඔන්න අපි වයස් කාණ්ඩ ටික දැම්මා. වයස් කාණ්ඩ. ඊළඟට තව මේක දාන්න ඕනේ දැන් මේකේ කියලා නැහැ ඉතින් මෙච්චර ඉරලා. මම පොඩ කරනවා. දැන් ඔන්න වයස් කාණ්ඩ ටික අපි දැම්මා. ඊගාවට මෙතෙන්දී අපි දාමු සර ඔබටත් ඉදිරිපත් විය හැකියි. සර ඔබටත් ඉදිරිපත් විය හැකියි. කොහොමද අදලා ගන්න මේ වයස් කාණ්ඩ අතර ඉන්න ඔයාලට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔබට ඉදිරිපත් විය හැකියි කියලා දාලා ඔබට අවශ්‍ය නම් මෙන්න කොටුවක් දාගන්න. දැන් මේ අභ්‍යන්තර ඕන එකක් කරගත්ත හැකි. ඔයාලා මේ ඔය විදිහට දානවලට ඉදිරිපත් විය හැකියි. දැන් ඔහොම දාලා ඊගාවට යනවා දැන් තෑගි භෝග ගැන කියන්නේ. නේ. තෑගි. ජයග්‍රාහකයන්ට කියලා කියනවා. ජයග්‍රාහකයන්ට මොනවද දෙන්නේ? ජයග්‍රාහකයන්ට අපි දෙන මොනවාර වටිනා දාලා කියන්නේ. මේ ටික ගන්නම් මම වෙනස් කළා දාවත් හැකියි ඊට පස්සේ. ජයග්‍රාහකයන්ට අපි දෙමු පළමුව ස්ථානය. පළවෙනි ත්‍යාගය. සල්ලි දෙමුද? දාන්නේ සල්ලි දෙමු. මුදලින් රුපියල් 50000. වැඩන්නේ නේ. පොඩි කාවුන්ට්. මුදලින් රුපියල් 50000. අයිව ඉතින් ඉලක්කනේ දැන් මේක. පළවෙනි ත්‍යාගය. මුදලින් 50000. ඊළඟට දෙවෙනි ත්‍යාගය. මේකඳා 25000. ඊළඟට තුන්වෙනි ත්‍යාගය. ඒක රුපියල් 10000 දෙමු. වැඩි වෙන්නේ යාර.
10 තුන්කේ දැන් මෙන්න මෙතෙන්ට ඔබට ඕන එකක් කළ හැකියි මම ඕන එකක් දානවා බදාලා එකට මේ පාට දානවා හරි ඔන්න එහෙම කරා හරිද ඊගාවට දැන් තව මේ පැත්ත ඉතුරුයි දැන් තව මොනවද මේකේ දැන්නේ නැති කරුණු තව තියෙනවා දැන් මේකේ දාන්න જાති මොනවද දිනයක් අපිට මේකේ දීලා නැහැ දිනයක් නේද දිනයක් දීලා නැහැ නමුත් අපිට මේකෙදි දිනයක් අපිට යොදා ගන්න පුළුවන් දිනයක් දීලා නැහැ දැන් අපිට දැන් අපි කියනවා සම්බන්ධ වීමට අදහස් කරන ඔබ තරගයට සම්බන්ධ වීමට අදහස් කරන ඔබ සියලු දෙනා මොකලට ගන්නවා අදහස් කරන දෙදාස් 21 ඔක්තෝබර් පළවෙනි දිනට පෙර ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න අපිට වන්දලු ඒගොල්ලන් ගාව තියෙන ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න කැමති අය අපිට නිර්මාණ ටික එවන්න කියලා ඉන්නේ. හරි. අපිට නිර්මාණ ටික එවන්න ඕන මේ සම්බන්ධ වෙන්න කැමති. ඒ විදිහට ගන්න පුළුවන් මේ විදිහෙන් දාන්න. දැන් මේකෙදි අපිට දිනේ එහෙම දැන් තරගයට සම්බන්ධ වෙන්න අදහස් කරන ඔබ සියලු දෙනා කියන එක මම මොන ලොකු කරනවා. මොකද ඒක අපිට කැපි පේන්න ඕන එකක්. මේක මම පොඩ්ඩක් ලොකු කරලා දාන්න. මම මේක කියලා මේකේ ෆොන්ට් එක වෙනස් කරලා දාමු අපි. මේකට ගමු. නිර්මාණ පහත විපින දෙමු ගන්න කියලා හරිනේ. නිර්මාණ අපේ දෙමු ගන්න කියලා ඔන්න ඉබ්බදෙන් මෙතන හිස් නෑ. හරිද? ඊගාවට මෙහෙම ලියනවා. තව මේකෙදි ඕනේ මේ ගැන තව විස්තරයක්. ඉදිරිපත් නිර්මාණ ඔබ අධ්‍යාපනය ආධාරණ විදුහල් ප්‍රතිතුමා මගින් සහතික කර යොමු කරන්න. දැන් ඔන්න ඒක විශේෂ කරුණක් නිකම්ම දාලා වැඩක් නැහැ. මොකද කරන්න ඕන? විදුහල්පතිතුමා සහතික කරලා තියෙන්න ඕන ස්ව නිර්මාණ බවට. වයස් කාණ 3ක් තියෙනවා. ඒ නිසා ත්‍යාග මුදල් වයසට අනුව දාන්න වෙන්නේ. නෑ ඒකට අපි උත්තර දෙන්න යටි. හරි. වයස් කාණ්ඩ සියලු වයස් කාණ්ඩ තුන කියනවා නම් මෙතන දාමු අපි. වයස් කාණ්ඩ තුනටම එහෙම ඕනයි කියලා ඕනේ නැහැ. හරිද? එහෙම දාලා මෙතන ඔබට දාන්න පුළුවන් වයස් කාණ්ඩ තුන සඳහා. ඒක දාන්න. වයස් කාණ්ඩ තුන සඳහා වෙන ත්‍යාග පිරිනැමීම.
යාග පිරිනේ. ඒක එකම රූල් එකට ගමු. යාග පිරිනේ. ඕම වගේ හදා ගන්න මේ අයින. වයස් කාණ්ඩ ක්‍රම සඳහන් යාග පිරිනේ. ඒක හරිනේ. ඒ ගැටලුවට උත්තරයක් තියෙනවා. සැනසිලි තෑගි විදිහට තමයි මේ දෙන්නේ. සැනසිලි තෑගි නෙමෙයි. ඒකට අපි කුසලතා සහතික දෙන්නේ. උන් කරන්න ඉතින් මෙතෙන් දානවා. ඉදිරිපත් නිර්මාණ ඉදිරිපත් කරන සිසු දරු දෙවියන් සමට කුසලතා සහතිකය නිකුත් කෙරේ. එතකොට දාන්න නේ නිකුත් කෙරේ. ඒක අපි අහු වෙනස් කරමු. එකම කාණ්ඩයක් උදාහරණ දෙන්න. දැන් හරිනේ ඉතින්. හරි නිර්මාණ ඉදිරිපත් කරන ඔක්කොටම මේක හරි කියලා කියනවා. දෙනවා කියලා කියනවා. දැන් ඕන කෙනෙකුට දෙනවා කියනවා. හරි. එතකොට මේ වැඩි අපිට ළමංගට යකනින්න බෑනේ. සංවර්ණය වැඩි අපි හදන්න ගියේ අත්පත්තිකාවද මොකක්ද? අපි හදන්න ගියේ මොකක්ද හදන්නේ? අපි හදන්න ගියන් තිබුණේ දැනීම් පත්‍රිකාවනේ. නෑ අත්පත්තිකාව. අත්පත්තිකාව හදලා තියෙනවා අපි. එතකොට මේකේ අන්න අර ලිපිනයක් ඔබට කිව්ව මතක ඇති මෙන්න මේ කෙනෙක් කියලා. හරිද? නිර්මාණ යොමු කළ යුතු ලිපිනේ කියලිය. නිර්මාණ යොමු කළ යුතු ලිපිනේ. මේ අයින්ට ගන්නවා මොකද මේක අත්පත්තිකාවක් කියලා කියන්නේ. යුතු කියන්නේ වගේ. නිර්මාණ යොමු කළ යුතු ලිපිනේ ඒකේ තිබුණ නමක් දීලා මෙන්න මෙයානේ කවුද? ඔව්. මේම නම ලියන්න සුධීර අබේසිංහ. හරි මෙතන ලියන්න සුධීර අබේසිංහ කියලා. ලේකම් ඒක පොඩි කරනවා පස්සේ අබේසිංහ ලේකම් ඒක අර සාමාන්‍ය ලිපිනයක් කියන විදිහට අපි ලියන්නේ. ලේකම් මොකද ඒ සංවිධානයේ නම් එක්සත් සමගි සංගමය. එක්සත් සමගි සංගමයේ කොහෙද? සුමුදුගම අනුරාධපුරය. අපි තව කැලලා දාලා නැත්නම් සුමුදුගම කියලා ඇති. සුමුදුගම අනුරාධපුරය. නගරේ නදාන්නේ. අපි අතෙන් දැන්නේ ඒගොල්ලන් විකේ දීලා නැහැ. සුමුදුගම කියනවනේ. ඇදුවා මෙතන පොඩි කරන්නේ. පොඩි කරන්න නිර්මාණය මොකද කියලා. ඊගාට මම මේ අයිනට ගේන්න කියලා කිව්වා කලින් එකේ වගේම දිනය ආයතන දිනයට එන් කළා ගියා. මෙන්න මෙතෙන්ට මේ රූල කෙලින්ම දිනය අරන් එන්න 2021යි 8යි 26යි. ඊළඟට දිනේ. දැන් පුතේ මේකේ
තව ඉඩ තියෙනවා කියලා පේන්නේ ඔයාලට. තව ඉඩ තියෙනවනේ කියලා ඔයාලට පේන්නේ. නේද? ඒ ඉඩ ටික නැති කරගන්න අදහස් දෙන්න බලමු රචනාව සඳහා මාතෘකාව අපි දෙන්න ඕනේ නැද්ද? මොන රචනාවද? සර් රචනා මාතෘකාව දෙන්න ඕනේ නේද? මොන රචනා මාතෘකාවද? රචනා මාතෘකාවේ රචනාවද? රචනාවල දැන් මම ගාව තියෙන පහුගිය ප්‍රශ්න පත්‍ර රසක රචනා තනි ඒවා දීලා තියෙනවා. නේද? රචනා තනි ඒවා දීලා තියෙනවා. මාතෘකාව ඔබට දීලා. ව්‍යුහගත නෙවෙයි. ඒකනේ අහන්නේ. ව්‍යුහගතද කියලා නේ අහන්නේ. ව්‍යුහගත කියන්නේ ඡේදයක් ඇතුලෙන් ඔබට රචනාවේ මාතෘකාව ගන්න වෙනවා. මේවා එහෙම දීලා නැහැ කොට. හරිද? දීලා නැහැ. රචනා කතා කරනකොට මම ඒ ගැන වැඩි විස්තරයක් දෙන්නම් ඔබට. රචනා කතා කරනකොට හරි ඊගාවට මේක බලන්න. ඊගාට දැන් ඔබට පුතේ මේක නිකන් සිස්ටම් පේනවා නම් අඳින්නකො පැන්සලක් මේ පැත්තට. අඳින්නකො මෙතනින් කොලයක්. ඔක්පාර දාලා කොලයක් අඳින්නේ. ඊගෙන කොලයක්. දැන් සබකටයක් මේක ගන්න බෑ නේද කල්ලාස් ටිකක් ගන්න. උඩට ගහලා දාන්න පුළුවන්. මම දා ගාට උඩට ගන්න. උඩට දාන්න පුළුවන් නේ. රචනා තරගයක් නිසා මාතෘකාවක් දානවා. ඔව්. රචනා තරගයක් තියෙන මාතෘකාවක් දාන්නද? හා දෙමු රචනා මාතෘකාව. මේවා. රචනා මාතෘකාව දාමු කොහට මෙහාට. සංනිවේදනයේ හා ළමා පාඩම. ඕනකක් දාන්න. සංනිවේදන උපකරණ හා ළමා පාඩම කියලා. ළමා පාඩම. මාතෘකාව යටතේ දැන් මේ වෙලාවේදී වචන මෙච්චරයි අච්චරයි කියලා කියන්නේ. මාතෘකාව යටතේ නිර්මාණාත්මක වචන කියන්නේ නිර්මාණාත්මක රචනය කියන්නේ. හරිනේ හා. දැන් හරි. දෙන්නේ කාර්යමයි. රචනාවේ මාතෘකාව. හරියට දැන්. ඒකනේ දැන් අපි ආයේ කියවමු මුලින් ඉඳන් දැනුම වඩමු පෑගි දිනමු. තද වැඩි වයින් ආයෙනද රචනා තරගයේ 2021 කාණ්ඩ තුනට තුනක් දෙන්න අවශ්‍ය නැහැ ඉතින් ඉතරයි නේද? හරිද? ඒක ඔයාලා ඉඳ දිනනවා නම් ඒ විදිහට හදාගන්න. කියන්නන්නේ නැහැ. හරි. වයස් කාණ්ඩ මෙන්න ටික දීලා තියෙනවා. මෙන්න මෙහෙම කියලා තියෙනවා. දිනේ තියනවාද බලන්නකෝ. ආව් දින. මෙන්න මේ දිනේට පෙර යොමු කරන්න කියලා තියෙනවා. ඉරක් අඳින්න වර්ණය වෙනස් කරන්න. ඒ වගේ විශේෂයි. දිනේට පෙර අප වෙත යොමු කරන්න. නිර්මාණ ඔබ අධ්‍යාපනය ආධාරයෙන් ඉදිරිපත්තුමාගේ සාධිකරණය යොමු කරන්න. නිර්මාණ ඉදිරිපත් කරන දරුදරයන් සැමට කුසලතා සාධකයක් නිකුත් කෙරේ. යොමු කළ යුතු ලිපිනය. නිර්මාණ යොමු කළ යුතු ලිපිනය 2026 කියලා කියන මෙතෙන්ට තව පැන්සලක් වගේ එකක් දෙන්න හැකියි. අපරාධයක් දැරි වෙන කටවල
හරිද? ඔන්න වගේ එකක් යන්න හැකි. හරිද? මේ වගේ පැන්සලකුත් ඇඳලා මෙහෙම තියන්න. හරි? එතකොට වඩා සුදුසුයි වෙයි. මම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පාට දාන්නම්. ඔන්න ඔය විදිහට ඔබට මේක සකස් කරන්න පුළුවන්. දැන් මේකේ හිස්තැන් කොහෙවත් නැහැ. ඔක්කොම පිළලා තියෙනවා මොනකට වැඩියෙන් පිළලා තියෙනවා නේද? එතකොට වචන 100 ගැන කිසි ගැටලුවක් නැහැ. වචන 100 තාවරණය වෙලා තියෙන ඒගොල්ලෝ කියනවා වගේම ඔන්න අඩිරුල තියලා මේ පැත්තෙන් ඉරක් ඇඳලා දා ගන්නවා. හරිද? අඩිරුල තියලා ඉරක් ඇඳාම මේ කොටුව සම්පූර්ණයි. දැන් මේකෙදිදී එන්න ඕන කරුණු ටික ඔබට වැටහුණා නේද? මේකයි වෙන්න ඕනේ කියන්නේ. ඒක තමයි මූලිකව අපි අවබෝධ කරගන්න ඕනේ. සබන් කෑල්ලක් නම් එහෙමයි. බීම එකක් නම් එහෙමයි. එහෙම නැත්නම් ඔබට අලෙවි ප්‍රදර්ශනයක් නම් ඒකට අදාළව තොරතුරු ටික කැටි කරගන්න අපිට දැනුම තියෙන්න ඕනේ. තොරතුරු ටික කැටි කරගන්න අපිට දැනුම තියෙන්න ඕනේ. ඒක කොමාවක් වෙන්න ඕනේ. සමුදු අපේ තියෙන තැන. නේද? ඒ විදිහට අපිට පුළුවන් මේක නිර්මාණාත්මකව සකස් කරන්න. ඒක තමයි අනිවාර්යයෙන්ම වෙන්න ඕන දේ. ඔබ අතින් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඒ කාරණාව. ඔබ නිර්මාණාත්මකද මේ වැඩේ මේ වගේ එකක් කරන්න ඔබට හැකියාව තියනවාද කියලා. හරි. අපි මේ එකක් දුන්න එකක් කළමනාකරණ සේවා තරඟ විභාගික විශේෂ විභාගය කියලා පාත්තු එකක්. හරිද? අනික් එක අපි නිකන් හිතලා ලිව්ව එකක්. මේ පළවෙනි එක අපි නිකන් හිතලා ලිව්වේ. මේක අපි මේ පසුගිය විභාගය දුන්න එකක්. ඉතින් ඔයාලට මේ වගේ කොටු ඇතුලේ එහෙම අර පාට පැන්සල් පුළුවන්ද කියලා මගෙන් ඇහුවේ. මේ ඕවගේ කොටු ඇතුලේ ඔබට පුළුවන්. ඕවගේ වර්ණ ගන්නවන්න කියන්නේ ගොඩාක් හද පාට ගන්න එපා. ලා පාට වල වලට වර්ණ ගන්නන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය විදිහටයි දැනීම් පත්‍රිකාවක් සකස් කරන්නේ. මේකට අදාළව නිබන්ධනයක් නිකුත් කරනවා. හරිද? ඒකකම් ඔයාලා මෙන්න මේ ටික කොළ දෙකක මම මේක දාන ගෲප් එකට PDF එකක් විදිහට දාන්න. නේද? මේක ඔයාලා කොළ දෙකක සකස් කරලා තියන්න, හදලා තියාගන්න. මේක ආකෘතියට අදාළ විස්තර ටිකකුත් එක්ක ටියුට් එක නිකුත් කරනවා නිබන්ධනයේ ඉදිරියේදී. ඒක නිසා දැනට මේ අභ්‍යාස දෙක ඔබ කරලා තියන්න. හරිද? තව ඕනනම් අපි එකක් මම ඒකත් එක දාන්නම්. ඔබට බීම අලුතෙන් වෙළඳපොළට හඳුන්වා දෙන බීම වර්ගයක් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. දැනුම්වත් වචනය. දැනුවත් නෙමේ වචනේ. දැනුම්වත්. පිළියන්නේ වැරද්දියට දැනුම්වත් තමයි වචනේ. මම අර තියාගන්න මට මේ මතක් වෙච්ච නිසා කිව්වේ. නිවැරදි වචනේ මේක දැනුම්වත් මිසක් දැනුවත් නෙවෙයි වචනේ. එහෙම සකස් කරන්න ඔබට පුළුවන් ඒ වගේ එකක් හදන්න කියලා දාන්න. එතකොට තව පාරක් අභ්‍යාසයක් කරනවා. ඒ වගේ දේවල් වල දැන් අර මොනවද අපි බලමු පළතුරු බීමක් කියන්නකො. ඒ පළතුරු බීමක් වුණාම ඒකේ මොනවද දාන්නේ? ඒකේ මොනවද අන්තර්ගත දේවල්? කොහෙන්ද ගන්න පුළුවන්? දැන් මේ රචනා තරඟයේදී අපි කොහෙන්ද ගන්න පුළුවන් කියලා දාන්නේ නැහැ. ඒකෙදි ඒ වෙනකොට අපි වෙනම ඒවා ඇතුළත් කරන්න තියෙනවා අපිට තොරතුරු. වයස් කාණ්ඩ, ඊගාට මේවා මේක ඊගාට මේ තරගයට සම්බන්ධ කරන අදහස් මෙහෙම කරනවා මේ. මෙන්න තෑගි දෙනවා. වයස් කාණ්ඩ තුන සඳහා වෙන්න. ත්‍යාග දෙන්නේ මේ කියලා දාලා තියෙනවා. ඒ වගේ විශේෂ කරුණු ඔබට මේ සීමිත වර්ණ මම හදන්නේ ඔබට සීමිත වර්ණ වලට යන්න පුළුවන්. ඔබට අයිතිය තියෙන ඒවට නිසා තනිකර දේවල් පාඩ කර ගන්න පුළුවන්. එහෙම නොකර ඔබට ගැලපෙන්න හදන්න ඉතින් මම හදන්නේ. ඒකයි මෙහෙම වර්ණ තුනකට සීමා කරලා හදන්නේ 1 2 3 4යි. මේකේ පාඩ 4ක් දීලා තියෙනවා. පාඩ 4ක් මම මේකෙදි අරගෙන තියෙනවා. ඊට ඔබට පුළුවන් පාඩ 4ක් පාවිච්චි කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයාලට තියෙනවා පාඩ පෑන්. කොළ තියෙනවා, රෝස තියෙනවා, ගම් තියෙනවා, නිල් තියෙනවා, කළු තියෙනවා. පහක් තියෙනවා රතු නැතත්. නේද? රතු නැති වුණාට පහක්ම තියෙනවා. මේ පහ පාවිච්චි කරන්න පුළුවන්. කැමැති පරිදි. ගැළපෙන විදිහට දැන් ත්‍රොම්බල් කරත්තයක් වගේ වෙන්න හින්නේ ගන්න එපා. මේවා දැක්කම පේනවද? ඔබට පුළුවන්. දැන්වීමක් හදාගන්න පුළුවන්. නේද? දැන් මේකෙදි මම පෙන්නන්නේ මේ එක එක අකුරු හැඩ දාන්න ඔබට මම පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? එක එක අකුරු ප්‍රමාණයක් දාන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන්න ඕනේ. හරි. දැන් මේ ඉතින් මෙතෙන්ට ඕන නම් ඔබට ඉරක් යන්නේ. ඒවා ඔයාලගේ දේවල්. නිර්මාණාත්මකව ඒක කරගන්න. මේක හදලුනහම තේරෙයි ඉරක් යනවා මොකද කියලා. ඉතින් අන්න මේක කිසි අවුලක් නැහැ. ඒ වගේ දේවල් ඔබගේ නිර්මාණාත්මක භාවයේ මනින ස්ථාන ඔබ නිර්මාණශීලීද
මොකද නිර්මාණශීලී මිනිස්සු මොකද කරන්නේ? Tamanට පවරන ඕනෑම කාර්යයක් බොහොම නිර්මාණශීලී වැඩ ඉදිරිපත් කරනවා. ඒකයි විදිය. ඔබ මනින්නේ ඒකනේ. ඔබ නිර්මාණශීලීද ඔබ බුද්ධිමත් ඔබ ධර්මානුකූල විභාගෙ මනින්නේ ඒක. දෙන වැඩි වල කරන්න පුළුවන්. ඒක මනලා තමයි ඔබ සුදුසු තෝරන්න වෙන කොහොමද මේ තෝරන්නේ? ඔබ තමයි ඔබට දෙන්න පුළුවන් හොඳම ක්‍රමවේදය මේකයි දැනීමක් හදන්න ඕන මතක තියාගන්න දැනීමක් හදන්න මේ විදිහටයි කියන්නේ. එතකොට දැන් මම හිතනවා අපි දෙකක් ඇදුවා. නේද මේක මම මේ හෙමින් ඇදුවේ නැත්නම් ඉතින් මට මෙහෙමයි දැනීම හදන්න කියලා මේක මට කලින් ටයිප් කරලා ඔබට දාන්න දුන්නා. එහෙම ඇදුවම වැඩක් නැහැ නේ මම. මේකයි දැනීමක ආපුදී කියලා. එහෙම නොකර ඔබත් එක්ක මම මේ කතා කර කර හැදුවේ. එතකොට මේක වඩා ඔබටත් වැටහෙනවා ඇයි මේක දාන්නේ ඇයි මෙහෙම කරන්නේ කියන එක ඔයාලටත් වැටහෙනවා. ඒකයි එහෙම සකස් කරගෙන ගියේ. හරි? සර්ට අද කොහොමද එන්න කියව ලැබෙන්නේ නැතුව ඒක පොතේ නෑ. කොහොමවත් ඔබට පාඩුවක් වුණේ නැහැ පුතේ අද දවස තුල මේකට අපි ඊට අභ්‍යාස කරපුවාම ප්‍රමාණවත්. නේද? අද පිළිතර ටිකක් අඩුවෙන් හිටියේ නේද? නමුත් අභ්‍යාස කරපුවාම ප්‍රමාණවත් මේ ඊගාවට මේකේ ඔබේ ආකෘතිය වටහා ගත්තා නම් ඒක තමයි ප්‍රධාන කාරණාව. අපිට මේ වගේ සුළු සුළු මාතෘකා තව ගණනාවක් තියෙනවා. එකක් ආරාධනා පත්‍ර, අනික එක ආයදුම් පත්‍ර සහ කවරින් ලෙටර්ස් කියලා කියන්නේ ආවරණ ලිපි. ආයදුම් පත්‍ර, ආවරණ ලිපි, ආකෘති පත්‍ර කියන්නේ ආයදුම් පත්‍ර කියන එක. ඒවා ඔබට සකස් කරලා අපි දෙන්නට ඕන ආරාධනා පත්‍ර, ආයදුම් පත්‍ර, ලිපි ඒකම තව ලිපි වර්ගයක් තියෙනවා අපි නොලියුව. ඒ තමයි පෞද්ගලික ලිපි අපි ඒකකුත් ලියලා කියමු. කොයි එකකට හොඳයි. පෑනේ මිත්‍රකර වගේ කෙනෙකුට අපි ලිපියක් ලියලා කියමු. හරිනේ? එහෙනම් මම අද දිනේට පන්ති සමාප්ත කරන්න. ඔබට මොන හරි ගැටලුවක් තිබුණොත් මේ ගැන හරි වෙන මොන හරි සම්බන්ධයෙන් මැසේජ් එකක් දාලා කියන්න. ඒකට බොහෝ අවස්ථාවල අපි නේද පිළිතුරු සපයනවා හැකියි කියන වෙලාව. මේක උත්තර ලියලා දාන්නවත් බලලා එවනවා. නේද? ඒවත් වැරදි නිවැරදි අඩුපාඩු කරගන්න. නේද? මේ මුදේ උගන්වන්නේ නිවැරදිම ක්‍රමය. සමහරව මෙහෙම කිව්වා, සමහරව අරම කිව්වා කියලා මට මැසේජ් දැම්මා. දැන් අද කර්මකාරක වාක්‍ය වලින් විතර ටියුට් එකකුත් එක්ක කෙනෙක් මැසේජ් කරලා තිබුණා මේ කර්මකාරක වාක්‍ය වල ටියුට් එකක්. හරිනේ? ඒක පුතේ සමහර විට මෙහෙමයි නොදන්න ගුරුතුමා උගන්වනවා කියලා මම හිතන්නේ නැහැ. ඒකේ මට ඒ වල තිබිච්ච ටියුට් එකේ මම හිතන්නේ printing mistake එකක් වෙන්නට ඇති කියලා. එතන ඒ සම්පූර්ණ වාක්‍ය ටික මෙහෙමයි. කරන්නේ කර්මකාරක කියලා ඔබට දීලා තියෙන වාක්‍ය ටිකේම වැරදි අඩුපාඩු මහා ගොඩක් තියෙනවා. විශේෂ කියන නිපාතය ඇත්තේම නැහැ. ලබ ධාතුව දාලාම නැහැ. කර්මකාරක කියලා පෙන්නලා තියෙනවා. මම හිතන්නේ ඒක printing mistake එකක් විදිහට ගිය එකක් කියලා. නෑ නිවැරදි දේවල් ඔබට උගන්වනවා ඇති. මම හිතන්නේ ඒක ගුරුවරයෙක් අතින් එහෙම දෙයක් වෙයි කියලා. හරිනේ? සමහර විට නිරීක්ෂණය කරන්න නැතුව යොමු කරපු නිබන්ධන වෙන්නට ඇති. ඒක නිසා වෙන්න ඇති ඒ ආකෘතිය එහෙම තියෙන්නේ. ඒක සකස් කරගන්න මම අදාළ කෙනෙක් කිව්වා. හරිනේ? එහෙම වෙලා තියෙනවා කියලා ඔය කර්මකාරක ගැන නම් මගේ මොන තරම් ප්‍රශ්න අහා එවනවා. ඒක ගැටලුයිද? ඒක පොඩ්ඩක් ආයෙවතාවක් බලන්න. හරිනේ? ආයෙපාරක් බලන්න. එතකොට ඒ ගැටලු ටිකක් නිරාකරණය කරගන්න පුළුවන් වෙයි. එහෙමත් බැරි වුණොත් අපි ආයෙපාරක් පාඩම කරමු. අවුලක් නැහැ. හරිනේ? ඒ කාලේ තියෙන පරිදි අපි නැවත කල්පනාකරණය කරලා ලියමු අපි මේ වැඩේ කරගන්න. අපි කොහොම හරි පාර මේ දෙතුන් වතාව ඉගෙනගෙන හරි නේද? ඒකෙන්ද අපි මේ විදිහට කරගෙන යමු. ඔබට තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්න ගැන යොමු කරන්න ඒවට ඉක්මනින් අපි උත්තර දෙන්න කටයුතු කරමින් ඉන්නවා. නේද? එහෙම බැරි වෙන්නේ නැහැ බොහෝ අවස්ථාවල ගොඩක් කාලවලට අපි කරනවා. නේද? දැන් නොසලකා හරිනවා එහෙම නෙමෙයි ඔබව. දැන් සමහර අය එහෙම හිතනවා දන්නේ නැහැ. මැසේජ් දාපුවම කොහොම හරි එහෙම නොසලකා හරින්නේ නැහැ. බොහෝ වෙලාවල් වල අපි උත්තර දෙනවා ඔයාලට. එහෙම දෙයක තිබුණා නේ. හරි. ඒක නිසා අපි මේ විදිහට කටයුතු කරගෙන යමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. අද පන්තිය සමාප්ත කරන්න. තව විනාඩි කිහිපයක් තියෙනවා. නමුත් ඔබට පුළුවන් වෙලාවක බලලා ගන්න. දාපුව තියෙනවා නේ. පුළුවන් වෙලාවක බලන්න කියලා කියන්නේ දාපුව තියෙනවා. බලලා යනවා කොහොමදත් නේ. හරි. දැන් මේ ආද අමතර පන්තියක් තිබුණේ. ඒකයි මට කරගන්න බැරි වුණා. හරි. හරි එහෙනම් සියලු දෙනාම සුබ රාත්‍රියක් වේවා. අපි අද දිනෙට පන්ති සමාප්ත කරනවා. මම මේ දෙකේ PDF එකක් දැන් දාන්න. අයබෝවන් සියලු දෙනාම. මම බලලා එවන්න දාන්න. මම දැක්කේ නෑ. ඕපන් කරලා නැතුව මෙතෙක්.